හරි. අයිබෝන් දරුවනේ සුබ දැසනක් වේවා. අයිබෝවන් සර් සුබ උදෑසනක් වේවා සර්. පුතේ අද දවසේ අපි එතකොට ආරම්භ කරන්න අලුත්ම පාඩමක්. අයිබෝවන්. හරි. අලුත්ම පාඩමක් වෙන්නේ මෙහෙමයි. මේක මේ ඔබට 9 10 11 කියන පන්ති තුනේදීම හම්බ වෙන පාඩමක්. ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ B කොටසේ. ඔබ දන්න එක පත්‍රයේ B කොටසේ ව්‍යුහගතයිනේ. හරි නේද? ඒක ලකුණු 10ක ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න 5ක්. ඒ පහෙන් එකක්. ඒ කියන්නේ 4 වෙනි හෝ 5 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම සම්භාවිතාව. එතකොට පුතේ ඔබට මේ ගාන ප්‍රායෝගිකව කොහොමද භාවිතා කරන්න කියන එකත් එක්කම උගන්වනවා. මුලින් ඉඳන් උගන්වනවා. එතකොට අද දවසේ 9 වසරේ මූලික සින්දාත්මත් එක්ක ඉගෙනගෙන අපි මේක සාමාන්‍ය පෙළ විභාග ගාන හදලා තමයි නවත්තන්නේ. එතකොට ඔබේ 11 වසරේ පෙළ පොතේ සාමාන්‍ය පෙළ විභාගයට වඩා මෙතෙක් ආපු ගණන් වලට වඩා හොඳ මට්ටමේ ගානක් තියෙනවා. අපි ඒකත් හදමු. ඊට පස්සේ තව එන්න පුළුවන් පැති ගැන කල්පනා කරමු. ඉස්සෙල්ලම වැඩේ තියරි ටික ඉවර කරගෙන ඉමු. හරි. ලියන්න පුතේ කුලක හා සම්භාවිතාව පොතේ. හරි නේද? කුලක හා සම්භාවිතාව පොතේ කුලක පාඩම ඉවරයි. දැන් මේ කරන සම්භාවිතාව මුලින්දම කරනවා. එහෙනම් ලියන්න පුතේ ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. මයික් මියුට් කරලා තියාගන්න. බුද්ධි දයානී තිසේරයි. හරි. ලියන ප්‍රධාන මාතෘකාව සම්භාවිතාව. හරි. දැන් එතකොට කුලකවලදී පාවිච්චි කරපු වචන කීපයක් මෙතෙන්දී භාවිතා වෙනවා. මම එතකොට උපකල්පනය කරන මෙතන ඉන්න හැම දරුවෙක්ම කුලක පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙන ඒ වචන දන්න දරුවෝ කියලා මම විශ්වාස කරලා තමයි වැඩේ කරගෙන යන්නේ. මොනවා හරි ගැටලුවක් ආවොත් මම කියන වචනයක් දෙකක් තේරුම් නැත්නම් ඒක කුලක භාෂාවේ වචන ඔබ ඒකින්ද මගෙන් අහන්න ගෙලින්ම මොකද සයි වචනේ තේරුම. වැඩේ පැහැදිලිද? හරි. ලියන්න පුතේ තරුවක් දාලා මෙහෙම. හරි නේද? ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. යම් සිදුවීමක විය හැකියාව යම් සිදුවීමක විය හැකියාව යම් සිදුවීමක විය හැකියාව යම් සිදුවීමක විය හැකියාව සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම යම් සිදුවීමක විය හැකියාව සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම යම් සිදුවීමක විය හැකියාව සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීම සම්භාවිතාව ලෙස සරලව හැඳින්විය හැකිය. සරලව හැඳින්විය හැකිය. සරලව හැඳින්විය හැකිය. ඔන්න කතාව තේරුම් ගමු ආයි පාරක්. යම් සිදුවීමක විය හැකියාව. යම් සිද්ධියක් වෙනවද නැද්ද කියන කාරණෙත් එක්ක. හරි නේද? අන්න ඒක වෙන්න හෝ නොවෙන්න තියෙන හැකියාව කොච්චරද කියන එක සංඛ්‍යාවකින් සංඛ්‍යාත්මකව නිරූපණය කිරීම තමයි අපි කියන්නේ පුතේ මොකද්ද? සම්භාවිතාව කියලා කියන්නේ. එතකොට මේ පාඩම මොකද්ද? සම්භාවිතාව. කලින් කරපු පාඩම මොකද්ද? කුලක. එතකොට අපේ තේමාව මොකද්ද? කුලක හා සම්භාවිතාව. ලියන්න ඕන පොත මොකද්ද? කුලක හා සම්භාවිතාව. හරිනේ? දැන් අපදරුවෙක් අහන මොන පොතේද ලියන්න ඕන? කුලක හා සම්භාවිතාව. වචනේ ඇහෙනකොටම තේරෙන්න ඕන මොන පොතද කියලා. හරි. ඊළඟට ලියමු ඊළඟ තරුව. ලියන්න මෙහෙම. මේලොව සිදුවන සිදුවීම්
ප්‍රධාන ආකාර තුනකට වෙන් කළ හැකිය. මේ ලොව සිදුවන සිදුවීම් ප්‍රධාන ආකාර තුනකට වෙන් කළ හැකිය. මේ ලොව සිදුවන සිදුවීම් ප්‍රධාන ආකාර තුනකට වෙන් කළ හැකිය. හරි. පුතේ අහගන්න හොඳට. දැන් සිදුවීම් කියන්නේ සිද්ධි කියන්නේ මොනවද කියලා වා තේරුම් ගන්න ඕන මෙච්චරයි කාරණේ. මොකද කාරණේ ඔබ හිතන්න ඔබ දැන් ඇහැරුණා උදේ අම්මට good morning කියගෙන ඇහැරුණානේ. ඒ ඇහැරුණේ වෙලේ ඉඳන් රෑ නිින්දට යනකම් ඔබ දකින කරන හැම දෙයක්ම සිදුවීම්. වැඩේ පැහැදිලිද? දැන් ඔන්න ඔබ මොකද්ද නැකිට්ටා. සූදානම් වුණා. සිද්ධියක්. අම්මට ඒකත් ගෙනල්ලා දුන්නා. සිද්ධියක්. පන්තිය පටන් ගත්තා. සිද්ධියක්. සර් දැන් මේ පැහැදිලි කරන සිද්ධියක්. ඔබ දැන් ඔතන ලියනවා. සිදුවීමක්. තව පොඩ්ඩකින් ඉර පායනවා. සිදුවීමක්. වැඩේ පැහැදිලිද? තේරුණාද? තව පොඩ්ඩකින් සමහරකට වහින්න පුළුවන්. සිදුවීමක්. එතකොට මේ ජීවිතේ අපි මේ වෙනකන් දැකපු සහ ඊනෙන් පේනේවත් සිද්ධි තමයි. හරි නේද? ඉස්සරහට දකින්න තියෙන ඒවා කරන්න තියෙනවා මේ හැම දෙයක්ම මොකද්ද සිද්ධි. සිදුවීම්නේ. ඔන්නෝයි සිදුවීම් හැම එකටම සංඛ්‍යාත්මක වටිනාකමක් දෙන්න පුළුවන්. සංඛ්‍යාත්මක වටිනාකමක් දෙන්න පුළුවන්. ওই සංඛ්‍යාත්මක වටිනාකමක් දීම ඔන්නෝයි සිද්ධිය සිදුවීමට ඇති හැකියාව කොච්චරද? දැන් අපි ගමු තව පොඩ්ඩකින් ඉර පායන. ওই ඉර පායනම කියන සිද්ධිය වෙන්න හෝ නොවෙන්න තියෙන හැකියාව කොච්චරද කියලා හොයන එක තමයි සම්භාවිතාව කියලා කියන්නේ. වැඩේ පැහැදිලිද? ඊට පස්සේ තව පොඩ්ඩකින් වහින්න පුළුවන්. හරි නේද? ආන්නේ වහිනවා කියන සිදුවීමට හෝ නොවීමට තියෙන හැකියාව සංඛ්‍යාත්මකව කියන එකට තමයි අපි කියන්නේ සම්භාවිතාව. ඔයා ඔහොම ගිහිල්ලා ඉගෙනගෙන සාමාන්‍ය පෙළට ඒ සාමාර්ථයක් දාන්න පුළුවන් ගණිතෙට. ආන්න එතකොට ඒ සාමාර්ථයක් දානවා කියන සිද්ධිය වෙනවද නැද්ද කියන එක. ඒ සිදුවීම සිද්ධ වීමට තියෙන හැකියාවට තමයි අපි කියන්නේ මොකද්ද? සම්භාවිතාව කියලා. දැන් තේරෙනවද මේ කියන එක? හරි. දැන් ඔබට කිව්වා දෙවෙනි තරුව දාලා මොකද්ද? මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන් සිදුවීම් ප්‍රධාන වර්ග තුනයි තියෙන්නේ. සීටි ගොඩයි අනන්තයි අප්‍රමාණයි. හැබැයි වර්ග තුනයි තියෙන්නේ. මෙන්න වර්ග තුන අහගන්න අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් නිසකවම සිදුවන සිදුවීම් තියෙනවා. නිසකවම සිදුවන සිදුවීම් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ තියෙන පුතේ නිසකවම සිදු නොවන සිදුවීම් තියෙනවා. සිදු නොවන සිදුවීම් තියෙනවා. පැහැදිලිද? ඊළඟට තියෙන පුතේ තුන්වෙනි වර්ගය සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිදුවීම් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? හරි නේද? ඕන්න අය අහගන්න. නිසකව සිදුවන සිදුවීම් කියලා එක වර්ගයකුයි. නිසකවම සිදු නොවන සිදුවීම් කියලා තව වර්ගයකුයි. සිදුවීම පිළිබඳව හෝ නොවීම පිළිබඳව හරියට කියන්න බෑ කියලා තව වර්ගයකුයි. මෙන්න මෙහෙම වර්ග තුන. මේ වර්ග තුනට දාන්න බැරි සිද්ධියක් මේ ලෝකේ නැත. දැන් දාගෙන යමු. පැහැදිලිද? හරි නේද? අම්මා ඔයාට කලින් ඇහැරීම. නිසකවම වෙනවද? නිසකවම සිදු වෙනවද? එහෙම කියන්න බෑ. සිදුවීම හෝ නොවීම හරියට කියන්න බෑ. සමහරලාට ඔයා හැරෙනු ඉස්සෙල්ලා ඊට පස්සේ අම්මා හැරෙනවා. පැහැදිලිද? අම්මා හැරලා කතා කරන වෙලාවල් තමයි බොහොම වැඩි. නමුත් හදිස්සියක් වෙන්න පුළුවන් මොකද්ද? ඔයා හැරලා අම්මට කතා කරන්න පුළුවන්. ආන්න හරි. තව පොඩ්ඩකින් ඉර පායනවා. ඒක නිසකවම සිදු වෙන එක. ඒක ආයි මොකද්ද? අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක ආයි මොකද්ද? අපි කියන ඉරහඳ වගේ ෂුවර් කියන්නේ ඇයි? නිසකවම සිදු වෙන එකක් නෙවෙයි. වැඩේ පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔබ දන්න මොකද්ද? හරි නේද? තව පොඩ්ඩකින් හඳ පායනවා. ඒක කවදාවත් වෙන්නේ නැති එකක්. කවදාවත් වෙන්නේ නැති එකක්. මොකද ඉරනේ පායන්න තියෙන තව පොඩ්ඩකින්. හරි නේද? දැන් ඔබ දන්නවා අද ඉර බටහිරින් පායන්න පුළුවන්. පුළුවන්ද? බටහිරින් පායන්නේ නැහැ. බටහිර කියන්නේ බැහැලා යනවා. ආන්න නිසකවම සිදු නොවන සිදුවීම. හරිද? අද හරි නේද? ගොවිසෙත ජයමල්ල අපේ අල්ලපු ගෙදර මාමට ඇදෙන්න පුළුවන්. අපිට නම් ඇදෙන්න එපා නේද? අල්ලපු ගෙදර මාමට ඇදෙන්න පුළුවන්. ඒක වෙන්න හෝ නොවෙන්න පුළුවන්. මේ දවස්වල ටිකට් තියෙනවද මන් දන්නේ නැහැ. හරි නේද?
ආන්න ඒ වගේ සිදුවීම් මේ ගොඩවල් තුනට දාන්න බැරි සිදුවීමක් මේ ලෝකේ නැත. දැන් තේරුණාද? පැහැදිලිද? නිසකවම සිදුවන සිදුවීම්, නිසකවම සිදු නොවන සිදුවීම්, සිදුවීම හෝ නොවීම හරියට කියන්නේ බැරි සිදුවීම්. දැන් අහගන්න හොඳට. 6 7 8 පන්ති වලට එනකම් ওই නිසකවම සිදුවන සිදුවීම් වලට අර නේද? නිසකවම සිදුවන සිදුවීම් වලට සම්භාවිතාව කියලා 10ක් දුන්නා. ලකුණු 10ක් දුන්නා. නිසකවම වෙන්නේ නැති ඒවට බිඳුවක් දුන්නා. හැබැයි ඔබ 9 පන්තියෙන් එහාට යනකොට සද්දෙ මදි සර්. උදේ මාව හරියට ඇහෙන්නේ නැද්ද? අහනවා සර්. වෙනදා වගේම අඩුවද සද්ද? අහනවා සර්. වෙනදා වගේම ඇහෙන්නේ නැහැ. ඔව් සර්. දරුවෙක් පොඩ සද්ද වැඩි කරන්න බලන්න පුතේ අර ෆෝන් එකේ හරි ඔය වගේ වොලියුම් වැඩි කරන්න පොඩ්ඩක් බලන්න. හරි. නැත්තම් ඔයා ඉන්න මේ උපකරණේ ළඟට එන ගොඩක් දුර ඉන්නවද දන්නේ නැහැ. ඈත ඉඳන් මෙහෙම බලන් ඉන්නවද දන්නේ නැහැ සර් උගන්වනවා හරි ඇහෙන්නේ නැහැ වගේ හරි. දැන් අහගන්න. නිසකවම සිදුවන සිදුවීමක සම්භාවිතාව පොඩි කාලේ නම් අපි කිව්වේ 10යි කියලා. හැබැයි 9 පන්තියෙන් එහාට යනකොට මේන්න මේ සිදුවීමේ සම්භාවිතාව අපි කියන්නේ සම්භාවිතාව මෙයාගේ 1යි. නිසකවම සිදු නොවන සිදුවීමක සම්භාවිතාව 0යි. සිදුවීම හෝ නොවීම හරියට කියන්න බෑ කියන්නේ බිඳුව නෙමෙයි. ඇයි බිඳුව කිව්වොත් හරියටම වෙන්නේ නැහැ. එකක් නෙමෙයි. එහෙනම් හරියටම වෙනවා කිව්වොත් විතරයි එක දාන්නේ. එහෙනම් මොකද්ද? 0යි 1යි අතරතුර තියන අගයන් තමයි. මේකට එන්න. ඔන්න ආය අහගන්න. අපි දැන් ලකුණු දෙන්නේ මෙහෙමයි. සංඛ්‍යා දෙන්නේ මෙහෙමයි. නිසකවම අනිවාර්යෙන්ම ඩෙෆිනිට්ලි වෙනවා කියලා දන්නවා නම් මොකද්ද අපි කියන්නේ? එකක් දෙමු. ඒක තමයි සම්භාවිතාව. නිසකවම සිදු නොවන බව දන්නවා නම් වෙන්නේ නෑමයි කියලා දන්නවා නම් වෙන්නේම නෑ නම් අපි දෙමු මොකද්ද පුතා? සම්භාවිතාව 0යි. එහෙනම් මොනවා හරි සිද්ධියක සම්භාවිතාව 0 නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොනවා හරි සිද්ධියක සම්භාවිතාව 1 නම් ඒක අනිවාර්යයෙන්ම වෙනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න සිදුවීම හෝ නොවීම හරි හැටි කියන්න බැරි සිදුවීමක සම්භාවිතාව 0 වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. 1 වෙන්නත් බෑ. එහෙම වෙනෝමනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? 0යි 1යි අතර. එහෙනම් 0යි 1යි අතර කියන්නේ මොන සංඛ්‍යා දෙන්නේ? මොන සංඛ්‍යා දෙන්නේ? නියම භාග. මොන භාග දෙන්නේ මේකට? නියම භාග. නියම භාගයකි. නියම භාගයක් කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම හරයට වඩා ලවය කුඩා වෙන භාගයක් තමයි එන්නේ මේකට. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? සම්භාවිතාව කියන්නේ යම් සිදුවීමක විය හැකියාව සංඛ්‍යාත්මකව නිරූපණය කරන එක. මොනවද සිද්ධි කියන්නේ? ඇහැරුණ වෙලේ ඉඳන් නේද? මේ ජීවිත කාලය ඇතුළත මෙතෙක් දැකපු හැම දෙයක්ම සිද්ධි. මේ වෙලාවේ දකින්න ඒව සිද්ධි. අනාගතයේදී දකින්න නියමිත ඒව සිද්ධි. පැහැදිලිද? තේරුණාද? හරි නේද? දැන් ඔන්න ඊට පස්සේ ඔයා මට කියන්න සිදුවීම් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. සිද්ධි අනන්ත ප්‍රමාණයක් තියෙනවා. තිබ්බට ඕවා බෙදන්න පුළුවන් ප්‍රධාන ගොඩවල් 3යි කියලා සර් කිව්වා. මොකක්ද ඒ 3? නිසකවම සිදුවන සිදුවීම්, නිසකවම සිදු නොවන සිදුවීම්, සිදුවීම හෝ නොවීම හරි හැටි කියන්න බැරි සිදුවීම්. මම කැමති සම්භාවිතාව පාඩම හරි ඉබ්බගේ හාවගේ කතාවක් වගේ ඔබ හරියට ඉගෙන ගන්න. ඕන කෙනෙකුට මොකද්ද? කතාවක් කියලා දෙනවා වගේ ඔබ මේක හරියට ඔළුවට ගන්න ඔන්න ඔතන ඉඳන් පිළිවෙලින් ඉගෙන ගන්න. පැහැදිලිද වැඩි? මොකද ඒ තරම් මේ කතාව සුන්දරයි. හරි ලස්සන වැඩ දින ඉස්සරහට යද්දි. පැහැදිලිද? දන්න දේවල් තියෙන අමුතු දේවල් නැහැ. වචන කීපයක් අලුත් ඒවා තියෙනවා. මං කියන්නේ දන්න ප්‍රායෝගික ඇත්ත මේකේ තියෙන. ඒ කියන්නේ අමුතුවෙන් මවාගෙන ඉගෙන ගන්න දෙයක් නැහැ. වෙනවත් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් එහෙම නැහැ. ඔබ දන්නව අනිවාර්යයෙන්ම වෙනවනම් වෙනවා. වෙන්නේ නැත්තම් නැහැම. වීම හෝ නොවීම හරියට කියන්නේ බෑ. එහෙනම් පුතේ පාට පෑනකින් සම්භාවිතාවක් දාගන්න මේ විස්තර තියාගන්න. ඉක්මන් කරගන්න. හරි. ඔය දැන් සම්බන්ධ වෙච්ච දරුවන්ට මම යෝජනා කරනවා. මේ පාඩමේ මාතෘකාව සම්භාවිතාවයේ හින්දා මොකද මම මේ දෙන්නේ මාතෘකාව සම්භාවිතාව. හරි. සම්භාවිතාව මාතෘකාව. එතකොට සම්භාවිතාව මාතෘකාව
මේ ලියන්න ඕන මොන තේමාවද කියලා ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න. මම කියන්නේ. හරි. සර් බෝඩ් එක පැහැදිලි නෑ සර්ට සිග්නල් නෑ කියලා පෙන්නනවා. එහෙමද? ඔව් සර් පේන්නේ. ඔව් සර්. ඔව් සර්. හරි. ඔයා ලියන්නකෝ අංක 1. පොඩ්ඩක් හරියයි. ඔයා ලියන අංක 1. අංක 1 වර්ගයේ ලියන්න. නිසකවම සිදුවන සිදුවීම්. නිසකවම සිදුවන සිදුවීම්. නිසකවම සිදුවන සිදුවීම්. අංක 2 ලියන්න. එයාගේ සම්භාවිතාව පාඩ පැනකින් දාගන්න වරහන් ඇතුලේ 1යි. නිසකවම සිදුවන සිදුවීම් වල සම්භාවිතාව දාගන්න වරහන් ඇතුලේ 1යි. ඊළඟට අංක 2 ලියා ගන්න. නිසකවම සිදු නොවන සිදුවීම්. දෙවෙනි සිද්ධි වර්ගය නිසකවම සිදු නොවන සිදුවීම්. නිසකවම සිදු නොවන සිදුවීම්. එයාගේ සම්භාවිතාව දාගන්න වරහන් ඇතුලේ බිඳුවයි. එයාගේ සම්භාවිතාව වරහන් ඇතුලේ දාගන්න බිඳුවයි. පුතේ තාම හැමද බෝඩ් එක? ඔව් සර්. දැන් බලන්න හරිද කියන්නේ? නෑ සර්. නෑ සර්. නෑ සර්. හරි. තුන්වෙනි එකත් අපි ලියමු එක හරියනකම්. තුන්වෙනි වර්ගය ලියන්න. තුන්වෙනි සිද්ධි වර්ගය සිදුවීම හෝ නොවීම සිදුවීම හෝ නොවීම සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිද්ධි. හරි හැටි කිව නොහැකි සිද්ධි. සිදුවීම හෝ දැන් හරිද? දැන් හරි සර්. සිදුවීම හෝ නොවීම හරි හැටි කිව නොහැකි සිදුවීම. එයාගේ වරහන් ඇතුලේ දාගන්න ඉස්සරහින් පාට පෑනකින් සම්භාවිතාව 0.1 අතර 0.1 අතර 0.1 අතර කියන එකේ තේරුම නියම භාගයක්. නියම භාගයකි. නියම භාගයකි. හරි. ඔන්න ආයි පොඩ්ඩක් පැහැදිලි කරනවා. බොද වෙලා තිබුණ හින්දා මේන කාරණේ හදන්න. පුතේ මේ ලෝකේ මොනවා හරි සිදුවීමක් දිහා ගණිතෙන් බලන විදිය තමයි මේ තියෙන්නේ. එහෙනම් සිදුවීම් කියන්නේ පුතේ අතීතයේ සිදු වෙච්ච දේවල් සියල්ලක්. දැන් වර්තමානයේ වෙමින් පවතින සියල්ලක්. අනාගතයේ වෙන්න නියමිත සියලු දේවලුත් මොනවද පුතා? සිද්ධි කියලා තමයි අපි කියන්නේ. ඔන්න ඔය සිද්ධි වලට සංඛ්‍යාත්මක අගයක් දෙන එක තමයි සම්භාවිතාව පාඩමෙන් කෙරෙන්නේ. එතකොට සිද්ධි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තිබ්බට ওই සිද්ධි ප්‍රධාන කොටවල් ගහන්න පුළුවන් තුනකටයි. ඒ තුන මොකද්ද? අනිවාර්යෙන්ම නිසකවම සිදුවන සිදුවීම් තියෙනවා. එහෙම සිදුවීමක් කියලා අඳුනගත්තොත් ඔබ දෙපාරක් හිතන්න එපා සම්භාවිතාව දෙන්න බිඳුවයි. ඊළඟට නිසකවම සිදු නොවන සිදුවීම් තියෙනවා. ඔයාට තේරෙනවා නම් මේ සිද්ධිය කවදාවත් වෙන එකක් නෙවෙයි, වෙන්නෙම නෑමයි කියලා ආන්න ඒකට සම්භාවිතාව දෙන්න බිඳුවයි.
හැබැයි සමහර සිදුවීම් තියෙන පුතේ වෙනවද නැද්ද කියලා ඔයාට හරියට කියන්න බෑ. හරියටම කියන්න බෑ. වෙනවා කියන්නත් බෑ, වෙන්නේ නැහැ කියන්නත් බෑ. හරි නේද? එහෙම සිදුවීම් වලට අපි කියන්නේ සිදුවීම හෝ නොවීම හරියට කියන්න බැරි ඒවා. එයාලගේ සම්භාවිතාව කොච්චරද? බිඳුව නෙමෙයි හරියටම වෙන්නේ නැත්තේ නෑනේ. එක නෙමෙයි හරියටම වෙනෝමයි නෙවෙයිනේ. එහෙනම් බිඳුවක් නෙවෙයි නම් එකක් නෙවෙයි නම් ඒවට එන සම්භාවිතාව සිදුවීම හෝ නොවීම හරියට කියන්න බැරි ඒවායි සම්භාවිතාව බිඳුවට වඩා වැඩි වන්නා වූද එකට වඩා අඩු වන්නා වූද බිඳුවයි එකයි අයුරිකා බිඳුවයි එකයි අතර ඒවා බිඳුවයි එකයි අතර කියන්නේ මොන භාගයක් දෙන්නේ නියම භාගයක් එහෙම නැත්නම් තත්ත්ව භාගයක් කියලා අපි කියනවා වැඩේ පැහැදිලිද හරි නේද දැන් ඔබට මට දෙන්න ඕනේ සම්භාවිතාව එකද බිඳුවද බිඳුවයි එකයි අතරද කියලා මට අගය විතරක් කියන්න මම සිද්ධිය කියනවා. හරි නේද? මම සිද්ධිය කියනවා ඔබ මට අගය කියන්න. පළවෙනි එක හොඳට අහගන්න. පළවෙනි එක. ඔන්න ගියානේ. පළවෙනි එක මම කියනවා. හෙටත් හිරු පායීම හෙටත් හිරු පෑයීම එක නැගෙනහිරින් ඉර බැස යාම බිඳුවයි අද වැසි සහිත දිනයක් වීම බිඳුවත් එක අතර නිමල්ට ලොතරැයි දිනුමක් ලැබීම බිඳුවයි එකයි අතර උඩ දාපු ගලක් බිම වැටීම අනිවාර්යයෙන්ම වෙනවා එක ඊළඟට සිදුවීම් මෙතන තියෙනවා කමල් විභාගයේදී ගණිතයේ විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීම බිඳුවත් ඒක අනිවාර්යයෙන්ම වෙනවද නැද්ද කියලා කියන්න බෑ පැහැදිලිද වැඩි තේරුණාද එහෙනම් සිදුවීම කිව්වම අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන ඒක නිසකවම වෙන එකක්ද නිසකවම වෙන්නේ නැති එකක්ද වීම හෝ නොවීම හරියට කියන්න බැරි එකක්ද කියලා අඳුනගෙන සම්භාවිතාව දෙන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩේ පැහැදිලිද? මම හිතන කාරණේ පැහැදිලි. හරි. දැන් පුතේ අහගන්න හොඳට. දැන් සම්භාවිතාවය කියන්නේ හරි නේද? මේ ලෝකේ තියෙන අනන්ත අප්‍රමාණ ගාණක් සිද්ධි වුණාට අපි කතා කරන්නේ පරීක්ෂණාත්මක දේවල් ගැන විතරයි. පරීක්ෂණාත්මක සම්භාවිතාවයි සෛද්ධාන්තික සම්භාවිතාවයි කියලා දෙකක් තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ඔබට මතක ඇති පොඩි කාලේ ටීචර් කාසියක් දීලා මොකක් කරනවද? ඕක උඩ දාන්න කියලානේ. ඔත් මේ සිරස වැටෙන වාර ගාන වෙනම ලියලා අගේ වැටෙන වාර ගාන වෙනම ලියලා සාර්ථක භාගය කියන එකක් ගත්ත මතකද? ඒ එක ක්‍රමයක් සම්භාවිතාව හොයන්න. දැන් එතකොට ඒ ක්‍රම වලින් හරියද ඔබ කාසිය උඩ දාන විදියයි යාළුව කාසිය උඩ දාන විදියයි අනුවත් වෙනස් වෙනවා. හරි නේද? ඒවා පුතේ මොකද අර මල කර්මයේ අනුව සිද්ධ වෙන දේවල් තියෙනව නේද? සමහරලාට නේ වාරයේදී 50 50 ආවා. සමහරලාට යාළුවට 30 පාරක් සිරස ඉතුරු 70 පාර පාවෙ මොකද්ද? අගේ. අර එහෙම එකිනෙකාට වෙනස් උත්තර එන්නේ. ඒවට අපි කියන්නේ මොකද්ද? සාර්ථක භාගය. හරි නේද? ඒවා අපි දැන් කතා කරන්නේ ඒවා පොඩි කාලේ වැඩනේ. හරි. දැන් මෙතනින් එහාට තියෙන්නේ මෙහෙම ඒවා. අපි කතා කරන පුතේ අහඹු පරීක්ෂණ හෙවත් සසම්භාවී පරීක්ෂණ ගැන. ඕන්නොයි අහඹු පරීක්ෂණයකින් එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයකින් ලැබෙන සිද්ධියක ප්‍රතිඵල ගැන විතරයි. ලැබෙන ප්‍රතිඵලවල මේ කතන්දරේ විතරයි අපි කතා කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපිට දැනගන්න වෙනවා මොකද්ද අහඹු පරීක්ෂණයක් මොකද්ද සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ කියලා. හරි නේද? ලියන්න තරුවක් දාලා මෙහෙම. ලියන්න මෙහෙම. ලියමු. පහත ලක්ෂණ පවතින පහත ලක්ෂණ පවතින පරීක්ෂණයක් පහත ලක්ෂණ පවතින පරීක්ෂණයක් පහත ලක්ෂණ පවතින පරීක්ෂණයක් අහඹු හෙවත් සසම්භාවී
සසම්භාවී. පරීක්ෂණ ලෙස හැඳින්වේ. පරීක්ෂණ ලෙස හැඳින්වේ. හරි. දැන් ඔන්න අහගන්න හොඳට. දැන් පුතේ අහඹු පරීක්ෂණයක් කියන්නේ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ දෙකම එකයි. ඒක ඉස්සෙල්ලාම දැනගන්න. එතන අහඹු පරීක්ෂණයක හේවත් සසම්භාවී පරීක්ෂණයක මෙන්න මේ ලක්ෂණ හතර තියෙන්නම ඕන. මේ ලක්ෂණ හතර නැති කිසිම එකක් අහඹු පරීක්ෂණයක්වත් සසම්භාවී පරීක්ෂණයක්වත් නෙමෙයි. ওই හතර නෙමෙයි. ওই හතරෙන් එකක් නැති වුණත් ඒක ලක්ෂණයක් නැති වුණත් ඒක අහඹු පරීක්ෂණයක්. එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් නෙමෙයි. දැන් ওই කාරණා හතර මම කැමති පාඨපෑම් පාවිච්චි කරලා ඔබ ලියනවා නම් මෙන්න ලියන්න පළවෙනි එක. පළවෙනි එක. ලියන්න පළවෙනි එක. ලියන්න පරීක්ෂණයෙන් ලැබෙන සියලු ප්‍රතිඵල පරීක්ෂණයෙන් ලැබෙන සියලු ප්‍රතිඵල කල් තියා කිව හැකිය. පරීක්ෂණයෙන් ලැබෙන සියලු ප්‍රතිඵල කල් තියා කිව හැකිය. අංක 2 ලියන්න දෙවෙනි ලක්ෂණය. පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය කල් තියා කිව නොහැකිය. පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය කල් තියා කිව නොහැකිය. එතකොට එකම එකද මේ ලිව්වේ? බලන්න පළවෙනි එක මොකද්ද? පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ මොකද්ද? ඔක්කොම ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. මේ පරීක්ෂණය කරොත් මෙන්න මේව තමයි වෙන්නේ. හැබැයි පරීක්ෂණය කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය කල් තියා කියන්න බෑ. දැන් උදාහරණයක් අපි ගත්තොත් කාසිය උඩ දාන්න කලින් වාට කියන්න බැරිද ඔක වෙන්නේ මොනවද කියලා? වෙන්නේ එක්ක සිරස කියලා. සිරස කියන්නේ මොකද්ද? අර නේද සිරීපාදේ හරි මහින්ද මහත්තයාගේ ෆොටෝ එක හරි ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එක හරි රාජ්‍ය රාජ්‍යනේ හරි ගහපු එක තමයි සිරස. මේක රුපියල් 100ක්ද 2ක්ද 3ක්ද 5ක්ද කියලා ගහලා තියෙනවනේ අගය. අන්න එක හප් පැත්තට අපි කියන්නේ අගය. එහෙනම් කාසිය උඩ දැම්මන් වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔබ දන්නවා. දෙකයි. එක්ක සිරස නැත්නම් අගය. කාසිය මෙහෙම හිටින්නේ නැහැ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ගොවිසෙත ලොතරැය දිනුම් අදින්න කලින් ඔයා දන්නෝ ඔන්න දැන් ඇන්ටි ස්විච් එක දාපු ගමන් එන්නේ ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි තියෙන්නේ. ওই 26න් එකක් තමයි එන්නේ නැතුව අයන්න ලයන්න පයන්න ගයන්න ඕව එන්නේ නැහැ. ඇයි සිංහල අකුරු එක නැහැ. එහෙනම් ප්‍රතිඵල ඔබ දන්නවා. පරීක්ෂණය කරන්න කලින්ම කියන්න පුළුවන් ඔන්න බලන්න. හරිනේ? ඔන්න බලන්න එන්නේ ඉංග්‍රීසි අකුරයි. කියන්නේ දැන් එන්නේ ඉංග්‍රීසි අකුරක් තමයි. මොකද අරක ඇතුළේ තියෙන ඉංග්‍රීසි අකුරු තමයි. පැහැදිලිද? හැබැයි පුතේ පරීක්ෂණය කරලා ඉවර වෙනකම් ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. ප්‍රතිඵල පුළුවන්. ප්‍රතිඵලය බෑ. දැන් තේරුණාද? කාරණා දෙක පැහැදිලිද? එහෙනම් අහඹු පරීක්ෂණයක හේවත් සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ හතරයි. ওই ලක්ෂණ හතර තියෙනවා නම් අපි කියන එක අහඹු එකක් නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් කියලා කියනවා. මට කියන්න මොකක්ද ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ හතරෙන් පළවෙනි එක පරීක්ෂණය කරන්න කලින් ප්‍රතිඵල සියල්ල කල් තියා කියන්න පුළුවන්. හැබැයි පරීක්ෂණය කරලා ඉවර වෙනකන් ලැබෙන ප්‍රතිඵලය කල් තියා කිව නොහැක. දෙකයි. මෙන්න තුන්වෙනි එක ලියා ගන්න. තුන්වෙනි එක. පරීක්ෂණය නැවත සිදු කළ හැකිය. පරීක්ෂණය
නැවත නැවත සිදු කළ හැකිය. පරීක්ෂණය නැවත සිදු කළ හැකිය. ඔබ දන්න සතියේ දවස් 7ම ලොතරැයි අදිනවා. ඒ කියන්නේ එකම පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. නැවත කරන්න පුළුවන්. එහෙනම් අහමු පරීක්ෂණයක තුන්වෙනි ලක්ෂණේ නැවත කරන්න පුළුවන්. ලක්ෂණ තුනක් කිව්වා. ලැබෙන ප්‍රතිඵල සියල්ල කල් තියා කියන්න පුළුවන්. දෙවෙනි එක ලැබෙන ප්‍රතිඵලය කල් තියා කියන්න බෑ. තුන්වෙනි එක පරීක්ෂණය නැවත සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ සඳුදායි අඟහරුවාදාත් ඇදලා බදාදාත් ඇදලා බ්‍රහස්පතින්දාත් ඇදලා ওই පරීක්ෂණය මොකද්ද? බෝල ටිකේ පාට විතරයි වෙනස් කරන්නේ. නේ? බෝල පාට ටිකට් එකක් ගහලා තියෙන මිනිස්සුන් අඳුන ගන්න පුළුවන් වෙන්නේ සඳුදා ටිකට් එක. එදාට දාන බෝල ටික කොළ පාටයි එච්චරයි. පැහැදිලිද? තේරුණාද? ඊට පස්සේ කහ පාට තමයි අඟහරුවාදා. පාට විතරයි වෙනස්. ඒ මොකක්ද අර ඇහැට වෙනසක් පේන්න ඕනේ හින්දා. නැත්තම් එකම මැෂින් එක එකම විදියට කරකෙන්නේ. ලැබෙන ප්‍රතිඵලෙත් එතකොට එකමද? සඳුදා ලැබුණ එකමද අඟහරුවාද ලැබෙන්නේ? එහෙම වුණා නම් පුතා මිනිස්සු මරා ගන්න. සඳුදා ලැබුණේ B අකුර නම් මෙන්න අඟහරුවාදා හැම තැනකම පීරලා හොයන B අකුරු තියෙන ඒවා. ටිකට්. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද හතරවෙනි කාරණේ ඔබට තේරෙන විදිහට මොකද්ද? නැවත කරන්න පුළුවන් තුන්වෙනි ලක්ෂණය. එහෙනම් හතරවෙනි ලක්ෂණය මොකද්ද? නැවත සිදු කළද ප්‍රතිඵලවල රටාවක් නැත. අපි හිතමු සඳුදාට A අකුර, අඟහරුවාදට B අකුර, ෂුවර් ෂොට්මස බදාද C අකුර. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. එහෙනම් හතරවෙනි කාරණේ ලියන්න. නැවත සිදු කළද නැවත සිදු කළද ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොපැවතීම ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොපැවතීම හරි. එතකොට ඔය අපබ්‍රංශ වචන පාවිච්චි කරේ නැතුව බොහොම සරලව මම දුන්නා. මොකද්ද? අහඹුහෙවත් සසම්භාවි පරීක්ෂණයක ලක්ෂණ. අන්න පිළිවෙලින් හිතට ගන්න. පරීක්ෂණය කරන්න කලින් ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. ඔක්කොම ප්‍රතිඵල කියන්න පුළුවන් නේ. දැන් ධාතු කැටයක් ගත්තොත් ධාතු කැටේ 1 2 3 4 5 6 නම් ගහලා තියෙන්නේ. ඕක අතට ගත්ත ගමන් කියන්න පුළුවන් මම මේ ධාතු කැටේ උඩ දාන පරීක්ෂණය තමයි කරන්නේ. අනිවාර්යෙන් බිමට වැටුනම උඩට හැරිලා තියෙන පැත්ත වෙන්නේ එක්ක 1 නැත්තම් 2 නැත්තම් 3 නැත්තම් 4 නැත්තම් 5 නැත්තම් 6 7 8 9 10 11 ඕව එන්න බෑ කියලා ඔබ දන්නවා. එහෙනම් අන්න ප්‍රතිඵල සියල්ල කල් තියා කියන්න පුළුවන්. හැබැයි පරීක්ෂණය කරනකම් ඔයාට කියන්න බෑ ඔන්න බලන්න උඩට හැරෙන 2මයි. එහෙම කියන්න පුළුවන්ද? බෑ. උඩට හැරෙන 5මයි. එහෙම කියන්න බෑ. එහෙනම් පරීක්ෂණය කරලා ඉවර වෙනකම් අපිට කියන්න බෑ බිම වැටුනම උඩට හැරෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රතිඵලය කල් තියා කියන්න බෑ. පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. ඒකනේ මම උඩ දානකන් ඉඳලා යාළුවත් තරම් ඔය කැටින් ගෙවුවා. උඩ දෙන්න. ඊට පස්සේ තව යාළුවෙක් අරන් උඩ ගෙවුවා. ඒ කියන්නේ මොකද්ද? ඔය පරීක්ෂණය නැවත කරන්න පුළුවන්. එහෙම නැවත කරා කියලා පුතේ රටාවක පිහිටන්නේ නැහැ. එහෙම රටාවක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් ওই ලක්ෂණ 4 තියෙන පරීක්ෂණ අපි කියන්නේ මොන පරීක්ෂණද? අහඹු හේවත් සසම්භාවී පරීක්ෂණ. මේ වෙනකන් කිව්වේ කාරණා තුනයි. මොකද්ද? සම්භාවිතාව කියන්නේ යම් සිදුවීමක විය හැකියාව සංඛ්‍යාත්මකව ඉදිරිපත් කිරීමයි. හරිනේ? එහෙනම් සම්භාවිතාව කියන්නේ සිද්ධියකට සංඛ්‍යාවක් දෙනවා. ඕන්න වෙනවා නම් 1යි වෙන්නේ නැත්නම් 0යි එහෙම. එතකොට ඔබට මං කිව්වා මේ ලෝකෙ සිද්ධ වෙච්ච සිද්ධ වෙන්න තියෙන අනන්ත අප්‍රමාණ සිද්ධි ගානක් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන ගොඩවල් ආකාර 3කට. නිසකවම සිදුවන, නිසකවම සිදු නොවන, වීම හෝ නොවීම හරියට කියන්න බැරි. ඒවට දෙන්න පුළුවන් සම්භාවිතාව. නිසකවම සිද්ධ වෙනවා නම් 1යි සම්භාවිතාව. නිසකවම වෙන්නේ නැත්නම් 0යි සම්භාවිතාව. වීම හෝ නොවීම හරියට කියන්න බැරි නම් 0යි 1යි අතර. ඊළඟට මම ඔබට කිව්වා මේකදී අපි කතා කරන්නේ යම් පරීක්ෂණයක් කරන්න පුළුවන් දේවල් ගැන.
එහෙනම් එහෙම පරීක්ෂණයක් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරද්දී අපි කතා කරා පරීක්ෂණ වර්ගයක් ගැන. මොන පරීක්ෂණ දෙකේ නම අහඹු පරීක්ෂණ කිව්වත් හරි. ඒකට තව වචනයක් කියන මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් කිව්වත් හරි. එහෙනම් අහඹු කිව්වත් එකයි සසම්භාවී කිව්වත් එකයි. හරි නේද? දැන් පොතේ මොකද්ද අහඹු පරීක්ෂණයක් කියන්නේ? ලක්ෂණ 4ක් සපුරන්න ඕන. එහෙම නැත්නම් ඒක අහඹු පරීක්ෂණයක් නෙවෙයි. සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි. එහෙනම් මට ඔබ කියන්න රතු පෑන් විතරක් දානු මල්ලකට. රතු පෑන් විතරක් දානු මල්ලකට. ඔයි මල්ලෙන් එක පෑනක් ඉවතට ගැනීමේ සිද්ධිය තමයි මොකද්ද පුතේ මේ ඉවතට ගැනීම තමයි පරීක්ෂණය. ඔයි පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල පළවෙනි පෑන ගත්තත් රතු, දෙවෙනි එක ගත්තත් රතු, තුන්වෙනි එක ගත්තත් රතු. එතකොට මට කියන්නේ මේක අහඹු පරීක්ෂණයක්ද? අහඹු වෙනවද? නෑ. ඇයි වෙන්නේ නැත්තේ? ඇයි වෙන්නේ නැත්තේ? පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵලස් කියන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵලය කියන්නත් පුළුවන්. ඇයි? ඇයි ඉතින් අනිවාර්යෙන් ලැබෙන රතු බෑනන්නේ. එතකොට ඒක අහඹු පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ආන්න එතනින් ගැටලේ යනවා. වැඩේ පැහැදිලිද? තේරුණාද? ඊළඟට මම ඔබට කියනවා රතිඤ්ඤ කරලක් පුපුරන මේක පත්තු කරලා පුපුරන එක තමයි පරීක්ෂණය. පරීක්ෂණය. එහෙනම් ඕකෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයද තියෙන්නේ? දෙකයි. මොකක්ද දෙකක්? එකක් ඩෝන් ගාලා සද්ද ඇහෙන්න පුළුවන්. නැත්නම් පොෂ් ගාලා මොකක් වෙලා යන්න පුළුවන්ද? පුහු එකක් ගම යන්න පුළුවන්. පිපිරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ලැබෙන ප්‍රතිඵල දෙකයි. ওই ප්‍රතිඵල දෙකෙන් ලැබෙන ප්‍රතිඵලය කියන්න පුළුවන්ද ගිනි කුරක් ගහලා පත්තු කරනකම්? ඒ කියන්නේ පරීක්ෂණය කරනකම් බෑ. කියන්න බෑ. හැබැයි එකම රතිඤ්ඤ කරලා නැවත නැවත පත්තු කරන්න බෑ. එහෙම කරන්න බෑ. හරි නේද? එතකොට ඒක මොකක්ද අහඹු පරීක්ෂණයක් වෙන්නේ නෑ එක රතිඤ්ඤ කරලා තිබ්බොත්. හැබැයි එක රතිඤ්ඤ කරලා පරීක්ෂණය රතිඤ්ඤ කරලා පිපිරීම කියන එක අහඹු පරීක්ෂණයක් තමයි. ඒ නැවත නැවත කරන්න බැරි වුණාට ඉතින් එකයි තිබ්බේ එකපාරක් කරන්න. තේරුණාද වැඩි? පැහැදිලිද? ඔබ එච්චර ලඟු වෙන්න එපා මෙතෙන්ට. නැවත නැවත කරන්න පුළුවන් කිව්වම ඔයා කල්පනා කරන්න පස්සේ එතකොට ඒ රතිඤ්ඤ කරලා ආයෙ පුච්චන්න පුළුවන්ද? බෑ. ඒ එකක් ඉඳන්නේ. හරිද? ඔබට එක රතිඤ්ඤ කරලක් ගැන විභාගෙට එන්නේ නැහැ. එන්නේ රතිඤ්ඤ පෙට්ටියක් ගැන. එතකොට හරිනේ නැවත නැවත කරලා බලන්න පුළුවන් ඒක. අරකට පත්තු කරලා බලලා දෙවෙනි එකත් පත්තු කරලා බලලා එහෙම පුළුවන්. හරි නේද? පැහැදිලිද මේ කියන එක? හරි නේද? එහෙම නැවත නැවත කරා කියලානේ ඩෝල් ගාන එකයි පුස් එකයි. ඩෝල් ගාන එකයි පුස් එකයි. ඩෝල් ගාන එකයි පුස් එකයි. ඔහොම එයිද? නෑ එහෙම එන්නේ නෑ. හරිනේ ඩෝල් ඩෝල් පුස් 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 ඩෝල් ඩෝල් අර ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියන්න බෑ පළවෙනි එක සද්ද ඇහෙන සර් දෙවෙනි එක සද්ද නෑ. තුන්වෙනි එක සද්දේ හතරවෙනි එක සද්ද නෑ. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිඵල වල රටාවක් නෑ. දැන් තේරුණාද වැඩි? පැහැදිලිද? හරි. දැන් ඔබට මම කියලා දෙනවා. මේවට උදාහරණ ඔබ හිතට ගන්න. මම උදාහරණ ලියන්න දෙන්නේ නෑ පොඩි කාලේ වගේ. මොනවද සසම්භාවී පරීක්ෂණයට හොඳම උදාහරණය මොකද්ද? ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය. ඒක සසම්භාවී එකක් නොවුනනම් අහඹු එකක් නොවුනනම් මිනිස්සු ටිකට් එහෙම ගන්නෙ නැහැ. ඇයි ලැබෙන ප්‍රතිඵල කල් තියා කියන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵලය කල් තියා කියන්න පුළුවන් නම් ටිකට් ගන්න ඕනේ නැහැ. හරි නේද? එහෙනම් ඕක අහඹු හින්දා තමයි උදේ පාන්දරම ටිකට් එකක් අරගෙන ඔය සීයල මාමල නේද? 9:35 9:40 වෙනකන් ටීවී එක දිහා බලන් ඉන්නේ ඔය අහඹු පරීක්ෂණ සිද්ධ කරනකම්. ඊට පස්සේ අර නන්ද මාම කෙනෙක් ඇවිල්ලා ආයි බෝවන් අද දවසේ මෙහෙම ගාන කෝටි ගානක දිනුමක් අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ ඔබේ ආලින්දියට එහෙම කියලා හරිය මේ කියලා නේද ඕන්න දැන් අපි බලමු අද දවසේ නේද ඉංග්‍රීසි අක්ෂරය මොකක්ද කියලා අපි බලමු ආන්න එතකොට ඔබේම නේද මේ තාත්තා අම්මා කියන්නේ නැහනේ අද දවසේ නම් ඉංග්‍රීසි අකුරක් නෑ යෝගේ සිංහල අකුරක් වැටෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑනේ ඉංග්‍රීසි අක්ෂරයක්ම තමයි වැටෙන්නේ අර පරීක්ෂණය කරන ඒ බෝල් එක ඇතුලේ තියෙන ඒ වාදනය ඇතුලේ තියෙන මොකද්ද ඉංග්‍රීසි අකුරු ගහපු බෝල්. එහෙනම් ප්‍රතිඵල අපි දන්නවා. ඕන්න දැන් බෝල ටික කැරකෙනවා. ඕන්න දැන් මොකද සසම්භාවී පරීක්ෂණය සිද්ධ වෙනවා. ඕන්න එකපාරම මොකද ස්විච් එක ඕෆ් කරගමන් ටික් ගාලා එක බෝලයක් මෙහෙම උඩට එනවා. ආන්න ලැබෙන ප්‍රතිඵලය එතකොට තමයි කියන්න පුළුවන්. අන්න එතකොට තමයි ප්‍රතිඵලය කියන්න පුළුවන්. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ x අකුර. ආන්න එතකොට දන්න ප්‍රතිඵලය හරි. ඊට පස්සේ ඕක නැවත නැවත කරන්න පුළුවන්. ඒ හින්දානේ හෙටත් ඕක අදින්න. එහෙනම් හෙට දවසේ අපි අලුත්ම ජයමල්ල තුලින් හමු වෙමු කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද පුතා? හෙට දවසේ කරාම ඊයේ x ඉඳා අද y
ඊළඟ දවසේ W මේ Z ඔහොම වෙනවද? ඉංග්‍රීසි ඕඩි අකුරු පිළිවෙලට එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? තේරුණාද? ඔන්න ඔය ලක්ෂණ හතර හිතට ගන්න. මොකක්ද? පරීක්ෂණයක ලැබෙන ප්‍රතිඵල කල්තියා කියන්න පුළුවන්. හැබැයි පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය කල්තියා කියන්න බෑ. පරීක්ෂණේ නැවත නැවත සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැවත නැවත සිද්ධ කරා කියලා ප්‍රතිඵලවල රටාවක් නැහැ. ওই කාරණා හතර තියෙන පරීක්ෂණ මොන පරීක්ෂණ? අහඹු හේවත් සසම්භාවී පරීක්ෂණ. මම හිතන්නේ කාරණේ පැහැදිලියි. හරි. දැන් ලියන්න පුතේ මෙහෙම. ඊළඟ තරුව. ඊළඟ තරුව. ඊළඟ තරුව. යම් පරීක්ෂණයකින් ලැබිය හැකි යම් පරීක්ෂණයකින් ලැබිය හැකි යම් පරීක්ෂණයකින් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය යම් පරීක්ෂණයකින් ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය ප්‍රතිඵල ඇතුළත් කුලකය පාට වෙනස් කරලා ලියන්න පැටව පාට වෙනස් කරලා ලියන්න නියැඳි අවකාශය නියැඳි අවකාශය නියැඳි අවකාශය සාමාන්‍ය පෑනෙන් ලෙස හැඳින්වෙන අතර නියැඳි අවකාශයේ ලෙස හැඳින්වෙන අතර ආපහු කියන නියැඳි අවකාශයේ ලෙස හැඳින්වෙන අතර යම් පරීක්ෂණයකින් ලැබෙන සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය පාට වෙනස් කරලා ලියන්න කිව්වා නියැඳි අවකාශය ආයි සාමාන්‍ය පෑනෙන් ලියන්න කිව්වා ලෙස හැඳින්වෙන අතර capital S මගින් ඔන පාට වෙනස් කරන්න capital S මගින් capital S මගින් capital S මගින් සංකේතවත් කෙරේ සංකේතවත් කෙරේ හරි ඕන්න දැන් අහගන්න වැඩි පුතේ නියැඳි අවකාශය කියන්නේ කුලකයක් කුලකය කියන වචනේ ඔබට ඇහෙන්නේ නැති එතකොට නියැඳි අවකාශය කියලා කියන්නේ කුලකයක් මොකද්ද මේ කුලකය යම් පරීක්ෂණයකින් ලැබෙන සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය එහෙනම් පොඩි තැනකින් අපි පටන් ගමු මෙන්න උදාහරණ අංක 1 පරීක්ෂණය තමයි කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය ඔන්න පරීක්ෂණය පැහැදිලි එහෙනම් කාසිය උඩ දැම්මම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඇතුළත් කුලකය ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි එක්ක සිරස ලැබෙන්න පුළුවන් නැත්නම් අගය ලැබෙන්න පුළුවන් ඕන්න ඔය ප්‍රතිඵල දෙක ඇතුළත් කුලකයට අපි කියන්නේ මේ පරීක්ෂණයේ නියැඳි අවකාශය තේරුණාද වැඩි මේ පරීක්ෂණය කරාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔක්කොම දාලා ලියන කුලකට අපි කියන්නේ මොකද්ද එයාගේ නියැඳි අවකාශය මේකම පෙන්වන්න පුළුවන් ওই සිරසට අපි කියන්නේ හෙඩ් එක ඒ හින්දා ඔයාට ඕන නම් H අකුර විතරක් දැම්මත් ඇති අගයට අපි කියන්නේ ටේල් එක T අකුර විතරක් දැම්මත් ඇති මේ දෙකම එකයි හරි ඊළඟට ඔබ කියන්න දෙවෙනි එක ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය ධාතු කැටයක් මේකට වචනයක් අපි එකතු කරමු ඝනකාකාර ධාතු කැටයක් ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය
ධනකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයේදී වෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙන්නේ එක්ක එක නැත්තම් දෙක නැත්තම් තුන නැත්තම් හතර නැත්තම් පහ නැත්තම් හය වෙන මොකුත් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොම ප්‍රතිඵල ටික දැම්මම ආන්නේ කුලකට අපි කියන්නේ සබ් ස්පේස් එක නියඳි අවකාශය. පැහැදිලිද? හරි නේද? ඊට පස්සේ මෙන්න තුන්වෙනි උදාහරණය. කාසි දෙකක් එකවර උඩ දැමීමේ පරීක්ෂණය. දැන් ඔබ ගන්න අත් දෙකට කාසි දෙකක්. එක කාසියක් දෙකේ කාසියක් අනිත් එක පහේ කාසියක්. ඔන්න දෙකම උඩ දැම්මා. දැන් මට කියන්න ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. ආන්න කියන බල ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මොකද වෙන්න පුළුවන්? දෙකේ කාසියෙත් සිරස පහේ කාසියෙත් සිරස කියලා වැටෙන්න පුළුවන්. දෙකේ කාසිය සිරස නැතිලා පහේ කාසිය අගේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකේ කාසියේ අගේ ලැබිලා පහේ කාසියේ සිරස ලැබෙන්න පුළුවන්. තව දෙකේ කාසියේ අගේ ලැබිලා පහේ කාසියේ අගේ ලැබෙන්න පුළුවන්. ඔන්න සියලුම ප්‍රතිඵල. වැඩේ පැහැදිලිද? හරි නේද? ඊට පස්සේ මම ඔබට දෙනවා හතරවෙනි උදාහරණය. කාසියක් සහ ධාතු කැටයක් උඩ දැමීම. අන්න කියන්න බලන්න වෙන්න පුළුවන් සිදුවීම. කාසියක් එක අතකින්ද අනෙක් අතින් ධාතු කැටයදගෙන දෙකම මෙහෙම උඩ දැම්මම දෙකම බිම වැටෙනවා. එක ප්‍රතිඵලයේද? නෑ බිම වැටෙන එක තමයි වෙන්නේ කොහොමද? මම මේ අහන්නේ අර උඩට හැරෙන පැත්ත ගැන අහන්නේ. හරිනේ? උඩට වැටෙන පැත්ත ගැන. එහෙනම් මට කියන්න මොකද්ද? කාසියේ සිරසත් එක්ක ධාතු කැටේ එක වැටෙන්න පුළුවන් එක සිද්ධියක්. සිරසත් එක්ක දෙක. දෙවෙනි සිද්ධිය. සිරස 3 සිරස 4 සිරස 5 සිරස 6 කියලා සිද්ධි 6යි. අගයත් එක්ක වැටෙන්න පුළුවන් එකත් එක්ක දෙක අගයත් එක්ක 3 ආන්න එක. එතකොට ප්‍රතිඵලස් කීයක් තියෙනවද මට කියන්න? බහුවචන කරේ. එස්සකුරක් දැම්මම බහුවචන කරා නේද? ප්‍රතිඵල වලට එස්සකුරක් දැම්මම ප්‍රතිඵලස්. ආයෙ වෙන්නේ නැද්ද? ඒ ඉංග්‍රීසි වල විතරනේ. හරි. එහෙනම් මට කියන්න ලැබෙන්න පුළුවන් ඔක්කොම සියලුම ප්‍රතිඵලස් කොච්චරද? 12ක් තියෙනවා. 12. ආන්නේ 12 හැමීට ලියා ගන්නවා. හරි. h1 h2 h3 කියලා දාන්න. h අකුරයි එකයි අතරේ කොමාවක් දාන්න නැහැ. හොඳේ. h1 කියන්නේ එක සිද්ධියක්. මේ එක ප්‍රතිඵලයක්. මොකද්ද? කාසියේ සිරසද ධාතු කැටේ එකද? මේක මෙහෙම ලියන්න ඕනේ. h1 h2 ඒ විදිහට. හරිනේ. මම පොඩ්ඩක් ලියලා දෙන්නම්. මෙහෙම. h1 h2 h3 h4 කොහොම ලියන්නේ? 30 දාලා හරියන්නේ 12ම ලියන්න ඕනේ. 30 දැම්මොත් ඒකේ තේරුම මොකක්ද දන්නවද? 33ක් දැම්මොත් මොකක්ද තේරුම? මේ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනන්තයි අප්‍රමාණයි. එහෙම නෑ 12යි තියෙන. බොරු කියන්නේ පාරනේ. හරි ඉක්මන් කරගන්න. ඔන්න උදාහරණ 4ක් මම දුන්නා. පුතේ ඔක ලියන ගමන් මට අහගන්න ඔබේ සහාය අවශ්‍ය වෙලාව දැන් මං ගැන හොඳටම දන්න පිරිස ඔබ. ඒ හින්දා ඔබ මට උදව්වක් කරන්න. ලබන සතියේ තියෙන සෙමිනා දෙකක්. ඒ දෙකම ෆ්‍රී තියෙන්නේ.
එකක් තමයි 6 වෙනිදා තියෙනවා පුතේ කාලය සෙමින එකක්. කාලය පාඩම අර ඔබ දන්නවනේ වෙලාව වෙනස් වෙන්නේ. ලංකාවේ වේලාව නෙවෙයි මේ වෙලාව පිටරට වේලාව. ආන්නේ වගේ කාලය වෙනස් වෙන ආකාරයේ ජීවිතේට වැදගත්ම පාඩමක් අටේ පන්ති සිලබස් එකේ තියෙන්නේ. ඔබටත් ඕනනම් එදාට ආවට කමක් නැහැ. ඔබ දැනගන්න ඕන. අන්නේ පාඩම කරන සෙමින එකක් තියෙනවා. ඒකට ඔබේ නංගි මල්ලි දන්න කියන ඥාති හැමෝම නේද අටේ පන්තියේ ඉගෙන ගන්න සම්බන්ධ කරන්න. ඒ සෙමින එකට. ඊට පස්සේ 9 අනාවරණ පරීක්ෂණයක් එක වැඩමුළුවක් තියෙනවා 10 වෙනිදා. ඒ කියන්නේ අනාවරණ පරීක්ෂණයක් කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ඒකේ තියෙන හරි නේද? විෂය කරුණු ටික අපි කතා කරලා ඒකේ මොනවද අමාරු මොනවද ලේසි කියලා අපි තේරුම් අරගෙන ඉස්සරහ වැඩසටහන සැලසුම් කරන එකක් තමයි තියෙන්නේ. ඒකට එන්න කියන්න 10 වෙනිදා 9 වසර. ඒකත් ෆ්‍රී. හරි නේද? ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරලා ගෲප් වලට දානවා. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. මම ඔබේ WhatsApp එකට දැම්මම ඒ WhatsApp එකට දාන ලින්ක් වලින් ඔයාලා මොකක් ආවත් ඔබලා මේ ඒකට ජොයින් වෙන්න එපා WhatsApp group වලට. හොඳට කියවන්න ඒකේ තියෙන්නේ මොකද්ද කියලා. දැන් සමහර අයට මම 9 වසරේ ඔබේ නංගිල මල්ලි ඉන්නවනම් ෂෙයා කරන්න කියලා දාපු WhatsApp මේ ලින්ක් වලට අපේ ළමයි ජොයින් වෙලා. ඒ කියන්නේ මේ බෝම්බයක් ආවත් සමහරලාට ඔබලා බලන්න එපා මොකද්ද මේක වෙන්නේ කියලා. හරිනේ? වැඩේ පැහැදිලිද? එහෙනම් ඒක කියවන්න ඉස්සෙල්ලා. ඔබලා බලලා ඉවරලා නෙමෙයි කියවන්නේ. කියවලා බලලා ඔබන්න. දැන් මම දැකලා තියෙනවා සමහර දැන් අපේ ළමයින්ට මොකක් හරි කවුරු හරි කොහෙන් හරි ලින්ක් එකක් එව්වොත් ඕක ඔබලා කෙලින්ම ජොයින් වෙනවා. හරි නේද? ඒකේ ඉන්නේ කවුද කියලා එහෙම බලන්නේ නැහැ. සමහරලාට මොකද්ද? ප්‍රයිමරි පන්ති 3 වසර. හරි නේද? මව් භාෂා තමයි උගන්වන්නේ. ඒකට ජොයින් වෙනවා. හරි නේද? ඒ හින්දා ළමයි පොඩ්ඩක් බුද්ධිමත්ව වැඩ කරන්න. හරිද? වැඩේ පැහැදිලිද? ඉවරද වැඩේ? එයාර 4 වෙනි එකේ මොකද්ද ලියලා තියෙන්නේ? 4 වෙනි එකේ ලියලා තියෙන්නේ කාසියක් සහ ධාතු ගැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. පුතේ මට 9 දරුවෙක් කියන කුලක පාඩමට ඔබ පිටු කීයක් වෙන් කළා තියෙනවද? මේ පිටු කීයක වැඩ කළා තියෙනවද? කුලක 10ක් සර්. පැති 10ද පිටු 10ද? පැති. පැති 16ක් තියෙනවා වෙන් රූපත් එක්ක. හරියට වෙන් රූපත් එක්ක තමයි එන්න ඕනේ. පැති 16ක් පුතේ. අපේ දිනෙත් දරුවා මාතරේ දරුවා පැති 16යි. මැසේජ් එක දැන් දැක්කේ. හරි සර්. හරි. ඊළඟට සර්. ලියන පස්වෙනි පරීක්ෂණය පස්වෙනි උදාහරණය සර් ඒක මට දාන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ නෝට් එක දීලානේ චතුනි. කුලක නෝට් එක දාන්නේ. හරි. ලියන්න පුතේ පස්වෙනි උදාහරණය. හරි. ලියන්න මෙහෙම පස්වෙනි උදාහරණය. ලියන්න තරමින් හා හැඩයෙන් සමාන
ඔබට අපි කියන්නේ සර්ව සම. තරමින් හා හැඩයෙන් සමාන. තරමින් හා හැඩයෙන් සමාන. තරමින් හා හැඩයෙන් සමාන. නිල් බෝල දෙකක් සහ නිල් බෝල දෙකක් සහ නිල් බෝල දෙකක් සහ රතු බෝල පහක් ඇති මල්ලකින් රතු බෝල පහක් ඇති මල්ලකින් රතු බෝල පහක් ඇති මල්ලකින් අහඹු ලෙස බෝලයක් ඉවතට ගැනීමේ පරීක්ෂණය අහඹු ලෙස බෝලයක් ඉවතට ගැනීමේ පරීක්ෂණය. ඒ කියන්නේ මල්ලේ තියෙන්නේ පුතේ බෝල. ඒ බෝල ඔක්කොම ප්‍රමාණයෙන්ුයි හැඩයෙන්ුයි සමානයි. ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමානයි. හැබැයි පාට වෙනස්. එහෙනම් අතපත ගාලා කවදාවත් පාටක් කියන්න බෑ. ඒක ටච් ෆීලිං එකක් නෙවෙයි පාට කියන්නේ. එතකොට ඔබට බෝලයක් අත ගාලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඒක ප්‍රමාණය. එහෙනම් ප්‍රමාණය සමාන හින්දා වෙනසක් තේරෙන්නේ නැහැ. බෝල ඔක්කොම එක වගේ. දැන් එතකොට මේකේ තියෙන බෝල හරි නේද? රතු ඒවා 5යි ආයි මොකද පුතා? නිල් ඒවා 3යි. නිල් ඒවා එහෙමනේ තියෙන්නේ. දෙකයි. එතකොට නිල් බෝල තියෙනවනේ. එහෙනම් ඔබ ගන්න නිල් බෝල. නිල් බෝල දෙක ඔබ ගන්න ඕනේ. සංකේත වලින් ගන්න නිල් පාට අංක 1 බෝලේ නිල් පාට අංක 2 බෝලේ කියලා ඔහොම ගන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට රතු බෝල 5ක් තියෙනවලු. රතු බෝල ටික ඔයා ගන්නවා කියලා පෙන්නන්න. රතු අංක 1 බෝලය, රතු පාට අංක 2 බෝලය, රතු පාට අංක 3 බෝලය, රතු පාට අංක 4 බෝලය, රතු පාට අංක 5 බෝලය. හරිද? ඔක්කොම රතු තමයි. දැන් ඔයා ලැබෙන ප්‍රතිඵල සියල්ල ලියනවා කිව්වම ඔයා ලියලා හරියන්නේ නැහැ. නිල් කොමා රතු කියලා හරියන්නේ නැහැ. තියෙන්නේ පාට දෙකක් වුණාට මේ නිල් පාටින් බෝල දෙකකුයි රතු පාටින් බෝල 5කුයි තියෙනවා. එහෙනම් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 7ක් තියෙනවා. පළවෙනියට ගන්න බෝලේ නිල් පාට අංක 1 ගහපු බෝලේ වෙන්න පුළුවන්. නිල් පාට අංක 2 ගහපු බෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රතු 1, රතු 2, රතු 3, රතු 4, රතු 5 කියන බෝල වලින් එකක් වෙන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? තේරුණාද? හරි නේද? මේන්න මෙහෙම එකක්. දැන් මේක කවුරු හරි දරුවේ ලිව්වොත් නිල් රතු ඔහොම ලිව්වොත් කතාව හරිද? වැරදි. ඇයි වැරදි? කුලකවලදී ඔබ ඉගෙන ගන්න එක අවයවය ලියන්න එකපාරයි. එතන නිල් කියලා දෙකක් තියෙන්න පුළුවන්ද? බෑ. ආන්නේ හින්දා ඔබ අවයව මොකක් කරගන්න ඕනද? අංක දාලා වෙනස් කරගන්න. තේරුණාද වැඩි? හරි ඉක්මන් කරගන්න. පස්වෙනි උදාහරණය. තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. මම වැඩේට අවශ්‍ය ප්‍රමාණය විතරක් දීලා යන්නම්. මම විශ්වාස කරන ඔබට තේරුණා. හරි. රෙකෝඩින් දාන්න නැති බව කරුණාවෙන් සලකන්න. මොකද ප්‍රමාද වෙලා එන අයට දැනෙන්න ඕන මේක. හරිනේ? ඉන්න සමහර අය. ඉවරයි සර්. ඉවරයි. ඔව් හරි. රෙකෝඩින් එක තියෙන දෙන්නේ නැහැ රෙකෝඩින් එක දෙන්නේ. අද පන්ති ඇවිල්ලා සිග්නල් නැතුව කට් වෙච්ච දරුවෝ විතරයි. ඉවරයි. හරි. ඔව්. සර් 8 වසරේ සෙමිනේකවත් තියෙන්නේ. 8 වසරේ සෙමින එක පුතේ තියෙන්නේ
6 වෙනි සිකුරාදා උදේ 8:30ට. මම ඒක දාන්නවා ඔයාලා group එකට දාන්න හොඳේ. මට ඒකට සහයෝගය දෙන්න. ඊ අපි අතිසාර්ථකව ඉවර කරා 9 වසර සෙමින එකක්. ඒක තව කොටසක් තියෙන දෙවෙනි කොටස මම දිනේ කියන්න ළඟදී. ඒක බ්‍රහස්පතින්ද හොඳයි මං හිතන්නේ නේ. ගොඩක් අය දාලා තිබි බ්‍රහස්පතින්ද. ඔබ කියන මම ඒ වැඩේ කරන්න. හරි. දැන් අහගන්න හොඳට. දැන් ඔන්න අපි මේ වෙනකොට දන්නේ රිවර්ස් එකට ගියොත් නියදී අවකාශය කියන්නේ මොකක්ද කියලා දන්නෝ S අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ ඒක දන්නවා. ඊට කලින් ඉගෙන ගත්තා මොකද්ද සසම්භාවී හේවත් ආමු පරීක්ෂණයක් යාගේ ලක්ෂණ හතරක් තියෙනවා 1 2 3 4 මට මතකයි. ඊට පස්සේ උදාහරණ මතක තියාගන්න. උදාහරණේ මතක තියාගෙන ඒක මවාගෙන ඒක දිහා බලාගෙන කාරණා ටික කියන්න. ඊට කලින් මම ඉගෙන ගත්තා මොකද්ද මේ ලෝකේ තියෙන සිද්ධි ප්‍රධාන වර්ග 3යි. ඒ තුනත් මම දැන් දන්නවා. හරි. ඒවයි සම්භාවිතාවක් දන්නවා. හරි. ඊළඟට සම්භාවිතාව කියන්නේ මොකද්ද කියලා කියනවා එච්චරයි කියන්නේ. වෙන මොකද කියන්නේ නෑ. හරි. දැන් පුතේ ඔබ කියන්නේ මෙහෙම එකක්. ওই නියඳි අවකාශයේ තියෙන සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව මේ සිද්ධි පහක් දුන්නනේ පරීක්ෂණ පහක් දුන්නනේ මම. මේ පරීක්ෂණ පහෙන් ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න හෝ නොලැබෙන්න තියෙන අවස්ථා හැම එකෙම සමානද? දැන් පළවෙනි එක මතක විදිහට ගත්තේ කාසියක් උඩ දාන එකනේ. දැන් කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය කරාම ලැබෙන ප්‍රතිඵල දෙකයි. එක්ක සිරස නැත්නම් අගය. මට කියන සිරස ලැබෙනෝ වගේම හැකියාවක් තියනවද අගය ලැබෙන්න? එහෙම නැත්නම් අගය ලැබෙන්න වගේම හැකියාවක් තියෙද සිරස ලැබෙන්න මට කියන්න. නෑ. නෑ. ඇයි නෑ කියන්නේ? ඇයි නෑ කියන්නේ? දැන් කාසියක් බලන්නකෝ අරගෙන. ওই කාසිය සිලින්ඩරාකාරයිනේ. හරි නේද? ওই කාසිය මෙන්න මේ විදිහට තියෙන්නේ. නෑ ගන්න එපා එකවර පොඩ්ඩක් කල්පනා කරලා කියන්න ඕනේ. මට කියන්නේ මේ පැත්තේ නම් සිරස. මේ පැත්ත අගය නම්. කාසිය උඩ දැම්මම සිරස ලැබෙන්න තියෙන හැකියාවයි අගය ලැබෙන්න තියෙන හැකියාවයි සමානද වෙනස්ද කියලා මේ අහන්නේ. සමාන. නෑ. හරි. දැන් එතකොට ලංකාවේ වෙන සිදුවීම් අනුව දැන් මුදල් අච්චු ගහන අච්චු ගැහිලි හැටියට ඕන ඉස්සරහට හේතන පහේ කාසිය ටිකක් අච්චු ගහන ටික අමුතු පහේ කාසියක්. අපි හිතමු මෙන්න මෙහෙම අච්චු ගහනවා. මේ දින අමුතු පහක්. හරි. මේ පැත්තේ රුපියල් 5යි කියලා ගහලා මේ පැත්තේ මොකද්ද? කන්නඩි දාගෙන ඉන්න මිනිස්සුන්ගේ ෆොටෝ එකක් දානවා. ඒක මොකද්ද? සිරස. හරි. අපි එහෙම හිතමු. දැන් ඔබ මට කියන්නේ මේක උඩ දැම්මොත් සිරස ලැබෙනෝ වගේම හැකියාවක් තියෙද අගය ලැබෙන්නේ? නෑ. එහෙම නෑ. හරි. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. හරි. ඔබට මම දෙනෝ ඝනකාකාර දාදු කැටයක්. ඝනකාකාරයි කියනකොට ඔබ දන්නවා මේකේ පැති 6ක් තියෙනවා, මූණත් 6ක් තියෙනවා. මේ මූණත් 6ම සමාන මූණක්. මේක 1 2 3 4 5 6 කියලා පැති 6 ගහලා තියෙනවා. දැන් ඔබ කියන්නේ ලැබෙන්න තියෙන ප්‍රතිඵල 6යි. එක්ක 1 නැත්තම් 2 නැත්තම් 3 නැත්තම් 4 නැත්තම් 5 නැත්තම් 6. මට කියන්න ওই 6න් එක ලැබෙනවා වගේම හැකියාවක් දෙක ලැබෙන්නත්, දෙක ලැබෙනවා වගේම හැකියාවක් තුන ලැබෙන්නත්, තුන ලැබෙනවා වගේම හතර ලැබෙන්න, හතර ලැබෙනවා වගේම පහ ලැබෙන්න, පහ ලැබෙනවා වගේම හය ලැබෙන්න. කෙටියෙන්ම කියනවා නම් ওই 6 දෙනාම ලැබෙන්න සමාන අවස්ථාද තියෙන්නේ වෙනස් අවස්ථාද තියෙන්නේ? සමාන අවස්ථා. මොන අවස්ථාවක් තියෙන්නේ? සමාන. එහෙනම් හසන්ත ඔයා මේක රෙකෝඩ් කරගෙන ඒ ටික කරන්න. එඩිට් කරලා YouTube එකට දාන්න. මම මේක ඔෆ් කරගන්නන්නේ. දෙන්නම රෙකෝඩ් කරන්න ඕනේ. ආගන්න හදන හොඳට මුදේ පාන්දර. හරි. දැන් අහන්න ඊළඟ වැඩේ. හරි නේද? ඊළඟ වැඩේ ඔයාට මම දෙනවා. ගිනි පෙට්ටියක් වගේ ඝනකාභාකාර
ධාතු කැටයක්. මේකෙත් පැති 6ක් තියෙන මූණත් 6ක් තියෙන ඒකෙත් 1 2 3 4 5 6 ගහලා දෙන්න. මට කියන්න ඔබ මේකේ පුතා 1 ලැබෙනවා වගේම හැකියාවක් 2 ලැබෙන්න 2 වගේම 3 ලැබෙන්න හැකියාව 4 වගේම 5 ලැබෙන්න 5 වගේම 6 ලැබෙන්න තියෙන හැකියාවන් අවස්ථාව සමානද වෙනස්ද? වෙනස්. වෙනස්. පැහැදිලිද? වෙනස්. ඇයි හේතුව? ඕකේ අර එක පෘෂ්ඨයක් පෘෂ්ඨ දෙකක් තියෙනවනේ වර්ගඵලය වැඩි. ඒ හින්දා ගොඩක් දුරට වෙන්නේ සර් ඕක කැරකිලා ඒ වර්ගඵලය වැඩිපුර පැත්තේ තියෙන පැත්ත තමයි උඩට හැරෙන්නේ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනි මේ වගේ කාසි තමයි ලංකාවේ දැනට තියෙන්නේ. මේ වගේ කාසියක් උඩ දැම්මන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි. ඒ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකම ලැබීමට හෝ නොලැබීමට ඇති අවස්ථාව හැකියාව සමානයි. එහෙම ඒවට අපි කියන්නේ සමසේ භෞවිය ප්‍රතිඵල. මොකක්? භෞව නෙවෙයි. හරිනේ? සමසේ භෞවිය. සමසේ භෞවිය. එතකොට සමසේ භෞවිය ප්‍රතිඵල දෙන මේ වගේ වස්තුවකට අපි කියන්නේ සාධාරණ වස්තුවක්. සාධාරණ වස්තුවක්. එහෙනම් මේව සාධාරණ වස්තු නම් මේව අසාධාරණ වස්තු. අසාධාරණ කියන වචනේ පාවිච්චි කරන්නේ අපි කියන්නේ සාධාරණ නොවන වස්තුවක්. ඇයි සාධාරණ නොවෙන්නේ? මේකේ සිරස ලැබෙනෝ වගේම හැකියාවක් අගේ ලැබෙන්නේ නැහැ. අගේ ලැබෙන්න තියෙන හැකියාව වැඩි. මොකද ඒකේ පෘෂ්ඨ වර්ගඵලය වැරදුනා. අගේ ලැබෙන්න තියෙන හැකියාව අඩුයි. ඇයි හේතුව පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි පැත්ත බිමට හිටින්න තියෙන හැකියාව වැඩි. තේරුණාද? පැහැදිලිද? ඊළඟට ඝනකයක් ගත්තොත් ඝනක වර්ග දෙකයි. එකක් ඝනකාකාර ධාතු කැට අනිත් එක ඝනකාභාකාර ධාතු කැට. එහෙනම් ඝනකාකාර ධාතු කැටයක 1 2 3 4 5 6 නම් පැති 6 ගහලා තියෙන්නේ. මේවා ලැබෙන්න තියෙන සමාන අවස්ථා. ඒ කියන්නේ මේකෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ භෞවියයි. ඒ කියන්නේ මෙයා සාධාරණ වස්තුවක්. මේක සාධාරණ නොවන වස්තුවක්. ඇයි මේක ඝනකාභාකාර ධාතු කැටයක්. මෙයාගේ සමහර පෘෂ්ඨවල වර්ගඵලය වැඩි. වැඩි පෘෂ්ඨයක වර්ගඵලයේ සහිත පැත්ත තමයි ලැබෙන්න තියෙන හැකියාව වැඩි. ඒ හින්දා මේකේ මේ තියෙන ප්‍රතිඵල 6 ලැබෙන්න තියෙන හැකියාවන් අවස්ථාවන් එකිනෙකට වෙනස්. ඒක සමසේ භෞවිය නෑ. ඒ කියන්නේ මේක සාධාරණ නොවන වස්තුවක්. දැන් තේරුණාද වැඩි? එහෙනම් ওই කාරණේ අපි ලියාගමු. ලියන්න මෙහෙම. යම් පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵල යම් පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵල යම් පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල යම් පරීක්ෂණයකින් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල කොමාවක් දාන්න ලැබීමට හෝ නොලැබීමට ඇති ලැබීමට හෝ නොලැබීමට ඇති ලැබීමට හෝ නොලැබීමට ඇති ලැබීමට හෝ නොලැබීමට ඇති හැකියාවන් ලැබීමට හෝ නොලැබීමට ඇති හැකියාවන් එකිනෙකට සමාන වේ නම් එකිනෙකට සමාන වේ නම් එකිනෙකට සමාන වේ නම් සමාන වේ නම් එය පාට වෙනස් කරලා ලියන්න පුතේ සමසේ භෞව්‍ය ස්පෙලිං හරියට ලියන්න සමසේ භෞව්‍ය සමසේ භෞව්‍ය සමසේ භෞව්‍ය ප්‍රතිඵල සහිත සමසේ භෞව්‍ය ප්‍රතිඵල සහිත සමසේ භෞව්‍ය ප්‍රතිඵල සහිත
පරීක්ෂණයක් ලෙස සාමාන්‍ය පෑනේ පරීක්ෂණයක් ලෙස සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් ලෙස හැඳින්වේ. හරි. ඕන ආයි පාරක් කියනවා අහගන්න. ආයි පාරක් කියනවා අහගන්න. දැන් අර ජාතික ලොතරැයි මණ්ඩලයේ අදින ටිකට් අදිනකොට පාවිච්චි කරන අර බෝල තියෙන්නේ. ওই බෝල සමහර ඒවා ලොකු වෙලා සමහර ඒවා පොඩි වුණා නම් මොකද වෙන්නේ? අර කියන මේකට අහු වෙන්න තියෙන හැකියාව වෙනස් වෙන ඕනේ. ලොකු බෝලයක් අහු වෙන්න තියෙන හැකියාව වෙනස් මේ වැඩි වෙන්න පුළුවන්. පොඩි බෝලයක් ලැබෙන්න මේ හැකියාව අඩු වෙන්න පුළුවන්. සමහර ලාට ඕක නිකන් නේද මෙහෙම තියෙන භාජනයක් වගේ නම් පොඩි බෝලයක් වැටෙන්න තියෙන අවස්ථාව වැඩි ලොකු බෝලයට වඩා. අර කසෙන් ඉන්න බෑ. නේ අර කතුලෙන් අර මෙහෙම ඉන්න බෑ. බෝලේ එළියට. හරිනේ. ඒ හින්දා කොහොම හරි අපිට කියන්න පුළුවන් මොකද්ද? බෝලවල ප්‍රමාණය වෙනස් වුණා නම් බෝලේ හැඩය යම් ආකාරයකින් වෙනස් කරලා තිබ්බනම් ওই දරුවෝ දන්න කාසි එහෙම රේල් පීල් එකට තියලා කෝච්චිය යනකම් ඉඳලා කෝච්චියට අහු වෙන තියලා ওই කාසි විකෘති කරනවා. දන්නවනේ ඔබ. එහෙම කාසියක් උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵලයි. හරි නේද? ඔරිජිනල් කාසියක් උඩ දැම්මම ලැබෙන ප්‍රතිඵලය අතර යම් වෙනසක් තියෙන පුළුවන්. පොඩි හෝ වෙනසක් තියෙනවා. ඊළඟට බබල් ගම් කෑල්ලක් අලවල එක පැත්තක කාසිය නේද? ඔය ක්‍රිකට් ගහද්දී එහෙම කරන්න පුළුවන් වංචාවක්. හරි නේද? ඔබ බබල් ගම් කෑල්ලක් අලවල කාසිය උඩ දැම්මොත් ලැබෙන්න තියෙන ප්‍රතිඵලය අර බබල් ගම් කෑල්ල අලවු පැත්ත පහළට හැරිලා නේද? වැටෙන්න පුළුවන්. හේතුව ඇයි? තියෙන හැකියාව වැඩි. බර පැත්ත පහළට හැරෙන්න පුළුවන්. එහෙම වැඩි හැකියාවක් තියෙනවා. එතකොට එහෙම ඒවා අපි කියන්නේ සාධාරණ නොවන වස්තු. විකෘති කරන ලද කාසි, බබල් ගම් කෑල්ලක් අලවපු කාසි, ධනකාභාකාර ධාතු කැට, මේ වගේ පරිට්ටුවක් වගේ කාසි. ඒවා මොකද්ද? ආයි මොකද්ද මේ වගේම මේ නිල් බෝල දෙකයි රතු බෝල පහක් තියෙනවා. නිල් බෝලයක් ලැබෙනවට වඩා වැඩි හැකියාවක් තියෙන රතු බෝලයක් ලැබෙන්නේ. ඇයි? රතු බෝල වැඩිපුර තියෙනවා. ආන්න මේව එතකොට මොකද්ද? සාධාරණ පරීක්ෂණ නෙවෙයි. තේරුණාද? මේවෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ භව්‍ය නැහැ. එහෙනම් ඔන්න ආයි පාරක් අහගන්න. සමසේ භව්‍යයි කියන්නේ යම් පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵල 10ක් තියද ඒ 10ම ලැබෙන්න හෝ නොලැබෙන්න තියෙන අවස්ථාවන් එකිනෙකට සමානයි. තේරුණාද වැඩි? පැහැදිලිද? හරි නේද? එහෙම වුණොත් ඒව සමසේ භව්‍යයි. එහෙම නැති ඒව සමසේ භව්‍ය නෑ. දැන් ඔබ මට කියන්නේ මෙහෙම. විභාගයකදී හරි නේද? ඒ සාමාර්ථයක් ලබා ගැනීම හෝ නොලැබීම සමසේ භව්‍යද මට කියන්නේ? නෑ සර්. නෑනේ සාමාන්‍යයෙන් පුතේ විභාගයකට ගියාම අන්න චමින්දු මතක් වුණා ස්තුතියි ඔබේ මිත්‍රයෙක් හරි කවුරු හරි කතා කරා මං හිතන්නේ හරි නේද ඊයේ කතා කරා හරි නේද එතකොට පුතේ ඔන්න ආය අහගන්න සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වෙන්නේ මෙයා ඒ සාමාර්ථයක් ලබා ගැනීමට වගේම ලබා නොගැනීමට සමාන අවස්ථා තියෙනවා සමාන අවස්ථා තියෙන දෙයක් නැහැ නේ අවුරුදු 11ක ඉස්කෝලේ ගිහිලි ඉවරලානේ ඔක ලියන්නේ එතකොට වැඩි හැකියාවක් තියෙන ඒ සාමර්ථ්‍යයක් ලබන්න. ඇයි ඉගෙන ගත්තනේ? අවුරුදු 11 මොනවා හරි නිකන් ඇහුණානේ. පැහැදිලිද? එතකොට ලැබෙන්න තියෙන හැකියාව වැඩි, නොලැබෙන්න තියෙන හැකියාව අඩුයි. ඒක එතකොට සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් නෙවෙයි. හරි. තව එකක් මම කියන්නම්. ඔබ දන්න ඩ්‍රෝවින් පින් එක දන්න ඩ්‍රෝවින් පින්? අර ඔළුව ලොකු මේ මර අපි නොටිස් බෝඩ් එකේ ගහන්න කීකියෝ. ඕන්න ඕක බිම දැම්මොත් වැටෙන්න පුළුවන් ආකාර එකක් මෙන්න මෙහෙමනේ ගොඩක් දුරට වැටෙන්න මේ කියන්නේ ඔන්න ඔහම වැටෙන්න පුළුවන් එකක් ආයි අපිට පුළුවන් ඩ්‍රෝවින් පින් එක මෙහෙම වැටෙනවා දැකලා ඇති ඔබනේ මෙහෙම නෙවෙයි ඇල වෙලාන පොඩ්ඩක් වැටෙන්න ඕන්න ඔහම ඉල්ලනවා මෙහෙම වැටෙන දැකලා තියෙනවද කොහොමද තියෙන්නේ නෑ සර්. එතකොට මේක හරි නේද උඩ දැම්මව ඩ්‍රෝවින් පින් එක බිමට වැටෙනවා බිමට වැටෙනවම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවා 1 2 3 ඔය ප්‍රතිඵල තුන සමසේ බහුවයයිද මේ ප්‍රතිඵල තුනම ලැබෙන දින හැකියාව සමානද නෑ වැඩිම හැකියාවක් තියෙන්නේ මෙහෙම වැටෙන්න ඒකයි අපි කියන්නේ ඩ්‍රෝවින් පින් එකකින් බිම දාන්න එපා අනිවාර්යෙන් ඕක ගොඩක් දුරට හැරෙන්නේ මෙහෙම වැටෙන අවස්ථාවක් තියෙනවා මෙහෙම කොහොමවත් වැටෙන්නේ නැහැ හරිද
මෙහෙම තියෙන අවස්ථා වැඩි හින්දා අපි කියන්නේ ඕවා බිම වැටුනොත් කකුල යන්න පුළුවන්. වැඩේ පැහැදිලිද? තේරෙනවද? එහෙනම් මම විශ්වාස කරනවා ඔබට මොකද්ද සමසේ භව්‍යයි? සමසේ කියනකොටම තේරෙන්න ඕන. සමාන හැකියාවක් තියෙන්නේ. මොකද්ද සමසේ භව්‍ය පරීක්ෂණයක් කියන්නේ? එයාගෙන් ලැබෙන ප්‍රතිඵල සියල්ලම ලැබෙන්න හෝ නොලැබෙන්න තියෙන අවස්ථාව හැකියාව මොකද්ද පුතේ? සමානයි. වැඩේ පැහැදිලිද? තේරෙනවද? උදාහරණ ඔබට ඇති වෙන්න මම ඉස්සරහට දෙන්නම්. දැනට තියරි අපි කරගෙන යමු. හරි නේද? ඊළඟ තරුව දාලා ලියා ගන්න මෙහෙම. ලියන්න මෙහෙම. සමසේ භව්‍ය ප්‍රතිඵල ලබා දෙන සමසේ භව්‍ය ප්‍රතිඵල ලබා දෙන සමසේ භව්‍ය ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ සඳහා භාවිතා කරන වස්තු සමසේ භව්‍ය ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ සඳහා භාවිතා කරන වස්තු සමසේ භව්‍ය ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණ සඳහා භාවිතා කරන වස්තු පාට වෙනස් කළ ලියන්න පුතේ සාධාරණ වස්තු සාධාරණ වස්තු සාධාරණ වස්තු ලෙස හැඳින්වේ සාධාරණ වස්තු ලෙස හැඳින්වේ හරි දැන් එතකොට මේ දෙක දාගන්න සාධාරණ වස්තු වලට උදාහරණ මේ දෙක දාගන්න සාධාරණ නොවන වස්තු වලට උදාහරණ ඔබ ලියා ගන්න සාධාරණ වස්තු කියලා දාලා මේ දෙක ඇඳ ගන්න යති සාධාරණ නොවන වස්තු කියලා දාලා මේ දෙක ඇඳ ගන්න එක්මන් කරා साधारण वस्तु साधारण නොවන වස්තු හරි ඉවරයි සර්. ඉවරයි දැන් ලියමු තරුවක් දාලා මෙහෙම ලියන්න මෙහෙම අහඹු හෙවත් සසම්බා හෝ ඊළඟ තරුව දාලා ලියන්න මෙහෙම නියඳි අවකාශය නියඳි අවකාශය කුලකයක් ලෙස ලියා දක්වන අතර නියඳි අවකාශය
කුලකයක් ලෙස ලියා දක්වන අතර නියඳ අවකාශය කුලකයක් ලෙස ලියා දක්වන අතර එම කුලකයේ උපකුලක මගින් එම කුලකයේ උපකුලක මගින් එම කුලකයේ උපකුලක මගින් පාට වෙනස් කළ ලියන්න පැටව සිද්ධි 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 සාමාන්‍ය පෑනෙන් නිරූපණය වේ. ඒක ආපහු කියන්නකෝ. සිද්ධි නිරූපණය වේ. දැන් ලොකු කතාවක් ලියන්න යන්නේ අහගන්න හොඳට. දැන් ඔබ දන්න පරීක්ෂණ කියන්නේ මොනවද? අහඹු පරීක්ෂණ නැත්නම් සසම්භාවි පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? නියඳ අවකාශය කියන්නේ මොකක්ද? ඔය ටික ඔක්කොම තියෙනවා. දැන් මේ සිද්ධි කියන වචනේ විතරයි අලුත්. මම දැන් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න අහගන්න. ගණකාකාර අහගන්න ඉස්සෙල්ලා පස්සේ ලියාගම ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය සලකමු. මොන දැන් මොකද්ද පරීක්ෂණය මොකද්ද? ගණකාකාර ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණය. ඕන්න දැන් මම ඒකේ නියඳ අවකාශය ලියනවා. එහෙනම් නියඳ අවකාශය කියන්නේ සිංහල වගන්තිය. සිංහල වචනේ. මේකේ සංකේතය කවුද? S. එහෙනම් S කියන්නේ මොකද්ද? ඝනකාකාර ධාතු කැටයක් උඩ දැම්මම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 6යි. ඕන්න. හරිනේ? එහෙනම් ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල කුලකයකට දැම්මම ඒ කුලකයට කියන නම තමයි නියඳ අවකාශය කියන්නේ. නියඳ අවකාශයේ සංකේතය තමයි S කියන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි. දැන් ඔබ දන්න කුලකවලදී ඔබ දන්නෝ මේ කුලකයේ අවයව එකක් හෝ කීපයක් අරගෙන අභිශූන්‍ය කුලකයේද සහිතව අපිට ලියන්න පුළුවන් එකිනෙකට වෙනස් කුලක ගොඩාක්. අන්න මට එක දරුවෙක් මතක නම් කියන්න. මෙන්න මේ කුලකයෙන් ලියන්න පුළුවන් උපකුලක ගණන කීයද කියලා මට කියන්න ඉක්මනට. උපකුලක ගණන කීයද? 6යි 64යි. ලියන්න පුළුවන් උපකුලක ගණන 64යි. එහෙනම් මෙන්න අහගන්න හොඳට. හරි නේද? මෙයාගේ අවයව 6ක් තියෙනවා. අවයව 6යි නම් මේකෙන් ලියන්න පුළුවන් උපකුලක ගණන 2 බල 6ක්. 2 බල 6යි කියන්නේ එකිනෙකට වෙනස් උපකුලක 64ක් මේක ලියන්න පුළුවන්. 2 බල 6 කියන්නේ දෙවරක් 6 නෙවෙයිනේ. අර 12 කිව්ව ළමයි දෙවරක් 6. නෑ දෙවරක් 6 නෙවෙයි 2 බල 6. මතක ඇති උපකුලක ගණන සමානයි 2 බල n කියලා සූත්‍රයක් උගන්වන්නේ නැති. ඔය n කියන්නේ අනේකත්වය අවයව ගණන. එහෙනම් කුලකයකින් ලියන්න පුළුවන් උපකුලක ගණන කොච්චරද? 2 බලයෙන්. n කියන්නේ අවයව ගණන. මේක නම් අවයව ගණන 6යි. එතකොට 2 බල 6යි. 2 බල 6 කියන්නේ දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි, 16 වරක් 2 32යි, 32 වරක් 2 64යි. එහෙනම් මේකෙන් ලියන්න පුළුවන් උපකුලක ගණන 64ක්. එහෙනම් ඒ 64ම මම මේ වෙලාවේ ලියන්නේ නැහැ. කීපයක් ඔබට ලියනවා. එහෙනම් මෙන්න. හරි නේද? මෙම පරීක්ෂණයට අදාළ නියඳි අවකාශයේ උපකුලක හෙවත්. ඒ කියන්නේ නියඳි අවකාශය කියන්නේ කුලකයක් හින්දා ඒ කුලකේ උපකුලක. හරි නේද? හැබැයි ඒවට උපකුලක කියන්නේ අපි කියන්නේ පරීක්ෂණයේ මොනවද පුතා? සිද්ධි කිහිපයක් පහත දැක්වේ.
හරි. ඕන්න දැන් මොකද්ද? මෙන්න පරීක්ෂණය, මෙන්න ඒක නීති අවකාශය, මේ නීති අවකාශයෙන් නම් ලියන්න පුළුවන් උපකුලක, කුලකයක් හින්ද යාගේ උපකුලක. කුලක භාෂාවෙන් උපකුලක සම්භාවිතාවේදී ඒවට කියන්නේ සිද්ධි. තේරුණාද? හරි නේද? එහෙනම් නීති අවකාශයෙන් ලියන උපකුලක තමයි. ඒ මොන භාෂාවද? කුලක. කුලකේ පාවිච්චි කරන වචන. එතකොට කුලකයේ උපකුලක කතාව හරි. ඒ උපකුලක වලට සම්භාවිතාවේදී කියන නම මොකද්ද? සිද්ධි. දැන් ඔන්න සිද්ධි කීපයක් ලියන්න. මෙන්න පළවෙනි සිද්ධිය. අංක 1 සිද්ධිය. හරි නේද? අංක 1 සිද්ධිය. පහෙහි ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය. ඔබ මේව පාඩපෑම් පාවිච්චි කරලා ලියන්නේ. කැපිටල් A නම්. එහෙනම් මට කියන්න මොකද්ද? ධාතු කැටේ උඩ දැම්මම පහේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය මං ගත්ත A කියලා. එහෙනම් ඔබ A කියන්නේ කවුද? කුලකයක් විදිහට ලිව්වොත් මේකේ තියෙන පහේ ගුණාකාරය එකම එකයි. මං ඉස්සරහින් NA ලියනවා. What's the meaning of NA? ඒට තියෙන අවයව ගන්න. ඒ කුලකේ අවයව ගන්න කීයද? එකයි. හරි. මෙන්න මම දෙවෙනි සිද්ධිය අර්ථ දක්වනවා. දෙවෙනි සිද්ධිය. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. එපානේ. පොඩ යන්නේ. හරි. එහෙනම් අපි ලියන සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම්. ආන්න අපේ දරුවෝ කියන්නේ B. B කියන්නේ B. සමානයි 4යි. 4. 9 එහෙම එනවද? නෑ මොකද මේකේ 9ක් එහෙම ඇටෙන්න බෑ. එහෙනම් මට කියන්නේ NB කියන්නේ NB 2යි. NB කියන්නේ 2යි. මම මේ සාම්පල් කිව්වා කියන්නේ. හරි. මම තුන්වෙනි සිද්ධිය අර්ථ දක්වනවා මෙන්න. තුන්වෙනි සිද්ධිය අර්ථ දක්වනවා ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඉරට්ට සංඛ්‍යාවක් 4යි ලැබීමේ 4යි 6යි. C නම්. එහෙනම් මට කියන්නේ C සමානයි 2 4 6. 2,4,6. එහෙනම් මට NC කියන්නේ NC 3යි. 3යි. ඊළඟට හතරවෙනි සිද්ධිය මෙන්න 5ට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය D නම්. 1 2 3 4. ආන මට කියන්න 5ට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය 1 2 3 4. 4. එහෙනම් ND කියන මට 4යි. ND කියන 4යි. දැන් ඔහොම ලියන්න පුළුවන් කියලා ඔයාලට තේරෙනවද? 64ක්. ඔව් සර්. 64ක්ම ලියන්න පුළුවන්. මම ඔන්න ලිව්වේ 4යි. මෙන්න මගේ අන්තිම එක පස්වෙනි එක. 10 ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය. 10 ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය E නම්. E කියන්නේ අභිශූන්‍යයි. මොකද මේක 10 ගුණාකාර නැහැ. එහෙනම් මට කියන්නේ NE කියන්නේ බිඳුවයි. බිඳුවයි. ඔබ මෙතනත් ලියාගන්න NS එකක් කීයද මට කියන්නේ? NS S කුලගේ අවයව ගන්න කීයද? 6යි. 6යි. මට ලියලා තියාගන්න පස්සේ ඕන වෙනවා. දැන් මේ කාරණේ පැහැදිලිද බලන්න. පරීක්ෂණය මොකද පැටව? ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමීම. ඒක සමසේ බහුවේද නැද්ද? ඒ පරීක්ෂණය සමසේ බහුවේද? සමසේ බහුවයි. මොකද සමසේ බහුව කියන්නේ මොකද්ද? සමසේ බහුවය කියන්නේ ලැබෙන ප්‍රතිඵල සියල්ලම ලැබෙන තියෙන හැකියාවන් සමානයි. එක වගේම හැකියාවක් දෙක ලැබෙන්න, දෙක වගේම තුන ලැබෙන්න. ওই හැකියාවන් ඔක්කොම සමානයි. ඒ කාරණේ හරියි. දැන් මට ඔබ කියන්නේ මෙන්න මේ නියඳි අවකාශය තමයි ලිව්වේ. නියඳි අවකාශය කියන්නේ කුලකයක්. ওই කුලකයේ අවයව 6ක් තියෙනවා. ඒ හින්දා මේ කුලකයේ ඇසුරෙන් ලියන්න පුළුවන් උපකුලක ගණන 64ක්. ආන්නේ උපකුලක වලට සම්භාවිතාවේදී කියන වචනේ මොකද්ද? සිද්ධි. එහෙනම් මේකෙන් ලියන්න පුළුවන් සිද්ධි 64යි. වචන නෙමෙයි මම කියන්නේ. සිද්ධි 64ක් ලියන්න පුළුවන්. ඒ සිද්ධි 64ට නම් දෙන්න පුළුවන් 1500ක් විතර.
දැන් මේකටම නම් දෙකක් දෙන්න පුළුවන්. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම කිව්වත් හරි. දෙකේ ගුණාකාර ලැබීම කිව්වත් හරි. ඉතිරි නැතුව දෙකෙන් බෙදෙන සංඛ්‍යාව කිව්වත් හරි. එහෙම බැලුවොත් එහෙම මේ සිද්ධියටම නම් ගොඩක් තියෙනවා. පැහැදිලිද? එතකොට මම මේ නම් ගැන නෙමෙයි කතා කරන්නේ අවයව දාලා ලියන්න පුළුවන් උපකුලක ගැන. අන්න එහෙම ලියන්න පුළුවන් උපකුලක වලට අපි කියන නම සිද්ධි. සිද්ධි. සිද්ධි පුතේ ආකාර ගොඩක් තියෙනවා. මේක නම් සිද්ධි ලියන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රධාන සිද්ධි 64ක් ලියන්න පුළුවන්. ඒ 64න් සර් ලියන්න කියන්නේ 5යි. මොකද්ද පළවෙනි සිද්ධිය? පහේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය A නම්. මෙන්න ඒ සිද්ධිය. අන්න ඒ සිද්ධිය අවයව ගණන. ඊට පස්සේ සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම්. මෙන්න B සිද්ධියට අදාළ අවයව. අන්න B සිද්ධිය අවයව ගණන. මම හිතන කාරණේ පැහැදිලි. ලස්සනට පාඩපෑම් පාවිච්චි කරලා සිද්ධි ටික අධ්‍යයනය කරන්න. ඉක්මන් කරන්න. වේගෙන් කරන්න. ඉවරද? මේක මොකද්ද? මොකද පුතේ? තුන්වෙනි එක තුන්වෙනි සිද්ධිය ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය C නම්. ඉවරයි සර්. හරි. ඉවරයි ඉරට්ට සර්. සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය C නම්. ඊළඟ හතරවෙනි එක පහට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය D නම්. සර්ගේ මුතු කැට වගේ අකුරු බලා ගන්න අමාරුනේ.
ඊළඟ අන්තිම එක 10 ගුණාකාරයක් ලැබීමේ සිද්ධිය ඊනම්. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ ඕනම පරීක්ෂණයකින් නේද? අපිට පුළුවන් සිද්ධි ගොඩක් අර්ථ දක්වන්න. ඒ සිද්ධි වලට දෙන සිංහල වගන්ති අනුව තව වෙනස් වෙනවා. හරි නේද? ඒ ටික හරියට තේරුම් ගන්න. දැන් අහගන්න හොඳට. දැන් ඔන්න වැදගත්ම තැනට යන්නේ දැන්. මෙතනින් පස්සේ අද දවසේ තීරය අපි ඉවර කරනවා. වැදගත්ම සිදුවීම මෙන්න. දැන් මේ කතා කරන්නේ අහඹු පරීක්ෂණ ගැනනේ. අහඹු නොවන පරීක්ෂණයක සම්භාවිතාව ගැන අපි කතා කළ යුතු නැහැ. මොකද හේතුව ඒක ඔබට තේරෙනවා ඒක සාධාරණ නෑනේ කතා කරන එක. දැන් ඔයා රතු පෑන් විතරක් මල්ලක දාගෙන ඒ ගැන කතා කරන්න දෙයක් නෑනේ. ලැබෙන ප්‍රතිඵල ඉතින් ඒකමනේ. වතුම තමයි. ආයි කවදාවත් කොළ පාට පෑනක් එහෙම ලැබෙන්නේ නෑ. එහෙම පරීක්ෂණ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ දෙයක් තියෙන දෙයක් ගැන. ඒ කියන්නේ මොකද්ද? අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණ ගැන විතරයි කතා කරන්නේ. දැන් ඔබට මම මේ කියන කාරණේ අතිශයින් වැදගත්. එහෙනම් ලියන්න තරුවක් දාලා. අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක කොමාවක් දාන්න යම් සිද්ධියක සම්භාවිතාව යම් සිද්ධියක අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක යම් සිද්ධියක සම්භාවිතාව යම් සිද්ධියක සම්භාවිතාව අනේ සර් සිග්නල් නැති ආපහු කියන්නකෝ. මං කියන එක ඇහෙනවද පුතේ අනිත් ඇහෙනවා සර්. මගේ ගැටලුවක් නෙවෙයි. හරි. ඔන්න ආයි කියන්නම් අහගන්න. යම් පරීක්ෂණයක sorry මොකද අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක කොමාවක් දාලා ලියන්න සිද්ධියක සම්භාවිතාව සිද්ධියක සම්භාවිතාව සිද්ධියක සම්භාවිතාව පහත පරිදි සෙවිය හැකිය පහත පරිදි සෙවිය හැකිය හරි එහෙනම් ඉස්සෙල්ලා මම සිංහලෙන් දෙන්නම් යම් සිද්ධියක සම්භාවිතාව හොයන්නේ හරියට වැඩි අල්ලගන්න යම් සිද්ධියක සම්භාවිතාව හොයන්නේ දිග ඉරක් ඉරෙන් උඩට එන්න ඕනේ එම සිද්ධියට අදාළ කුලකයේ අවයව ගණන ඉරෙන් යටට එන්න ඕනේ නියැදි අවකාශයේ අවයව ගන්න. හරි. එතකොට මම මේ කතා කරන්නේ අහඹු හේවත් සසම්භාවි පරීක්ෂණයක ඕනම සිද්ධියක සම්භාවිතාව හොයන සූත්‍රයක් ගැන. එතකොට පුතේ සම්භාවිතාවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ probability. එතන මොනවා හරි සිද්ධියක් අපි ගත්තොත් A කියලා. ඕනොයි A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව තමයි මේ PA කියලා කියන්නේ. ඒ සිද්ධියේ සම්භාවිතාව. හොයන්නේ කොහොමද? ඉරක් ගහලා. ඉරෙන් උඩට දාන්න ඕනේ එම සිද්ධියට අදාළ කුලකයේ අවයව ගන්න. දැන් මොකද්ද සිද්ධිය A. එහෙනම් A කුලකයේ අවයව ගන්න කියන එකටත් අපි ළඟ සංකේතයක් තියෙනවා. කවුද? එන්නේ. අනේකත් වේ. ඊළඟට ඉරෙන් යටට එන්න ඕන කවුද? නියැදි අවකාශයේ අවයව ගණන. නියැදි අවකාශයේ සංකේතය අපි දන්නෝ S. එහෙනම් එයාගේ අවයව ගාන කියන්නේ කවුද? ns. එහෙනම් පුතේ මතක තියාගන්න P
PA සමානයි NA යට NS. එහෙනම් PB සමානයි NB යට NS. PC සමානයි NC යට NS. PD සමානයි ND යට NS. එහෙනම් මතක තියාගන්න සිද්ධියක සම්භාවිතාව කියන්නේ ඒ සිද්ධියට අදාළ අවයව ගණන හෙවත් අනේකත්වය බෙදන්න ඕන කාගෙන්ද? නියඳි අවකාශයේ අවයව ගණනේ. මේක දශම ගණන් එනකම් බෙදන්න අවශ්‍ය නැහැ. භාගයක් ලෙස ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. ලස්සන පාට පෑන් වලින් දාලා කොටු කරගන්න. යම් සිද්ධියකට අදාළ කුලකයේ අවයව ගණන ඉරෙන් උඩ ඉරෙන් යටට එන්න ඕනේ නියඳි අවකාශයේ අවයව ගණන. හරි. මම වෙනම උදාහරණ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ දැන් කලින් දීපු උදාහරණය අර අපි ලියාගත්තේ කලින් සිද්ධියක් පරීක්ෂණයක් ලියාගත්තේ ආන්නේකේ ඒ සිද්ධියේ සම්භාවිතාව හොයමු. එහෙනම් ඒ සිද්ධියේ සම්භාවිතාව කියන්නේ PA. PA හොයන්න වෙන්නේ NA යට NS ගේ. ආන්න මට ඔබ උදව් කරන්න. NA කියන්නේ ඉක්මනට බලලා කියන්නේ ඒ කුලකයේ අවයව ගණන 1යි. NS කියන්නේ S කුලකයේ හේවත් නියඳි අවකාශයේ අවයව ගණන 6යි. එහෙනම් A කියන සිදුවීම සිද්ධ වීම හේවත් පහේ ගුණාකාරයක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව කීයද? 6න් 1යි. පැහැදිලිද? තේරුණාද? හරි. ওই විදිහටම අංක 2. අංක 2 කියන්නේ මොකද්ද? B සිද්ධියේ සම්භාවිතාව. B සිද්ධියේ සම්භාවිතාව දැන් හොයන්නේ. කොහොමද හොයන්නේ? PB. මොකද්ද PB කියන්නේ? B සිද්ධියේ සම්භාවිතාව. ඒක සමාන වෙන්නේ B කුලකයේ අවයව ගාන යට එන්න ඕන නියඳි අවකාශයේ අවයව ගන්න. ඔබ දන්නෝ B කියලා ගත්තේ අපි සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එහෙනම් B සිද්ධියේ තියෙන්නේ අවයව කීයද? 2යි. NS කියන්නේ නියඳි අවකාශයේ අවයව ගණන 6යි. එහෙනම් පුතේ මේ කියන ධාතු කැටේ උඩ දැම්මම සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීම කියන B සිද්ධිය සිද්ධ වීමට තියෙන හැකියාව B සිද්ධියේ සම්භාවිතාව කීයද? 6න් 2යි. අහුණාද වැඩි? දැන් ඔබ මගෙන් අහන්න එපා මේක සරල කරන්න ඕනද 3න් 1යි කියලා ලියන්න ඕන නේද සර්? ඒ භාග පාඩම. මේ මොකද්ද? සම්භාවිතාව. ඔබේ මේකේ මොකද්ද සරල කරේ නැහැ කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. මොකද භාග ගණන් වලට තමයි එහෙම අඩු වෙන්නේ. මේක භාග නෙමෙයි. හරිනේ? මේක කොහොම තිබ්බත් ගැටලුවක් නැහැ. හරි. දැන් ඉක්මනට ඔබ ලියන්න PC PD PE. මේ විදිහට එකින් එක ලියා ගන්න. එහෙනම් C සිද්ධියේ සම්භාවිතාව කියන්නේ PC. PC සමානයි NC යට NS. අද වෙනකම් PC කියලා හිතන් හිටියේ කවුද? පොලිස් කොස්තාපල් මහත්තයා විතරයි. දැන් PC කියන්නේ C සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාව. එතකොට NS NC යට NS එන්න ඕන. NC කියන්නේ C කුලකයේ අවයව ගණන කීයද? 3යි. මතක විදියට. NS කියන්නේ 6යි. එතකොට C සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාව 6න් 3යි. 6න් 3යි. ඊළඟට PD. PD කියන්නේ D සිද්ධියේ සිදුවීමේ සම්භාවිතාව. එතකොට ඔබ ලියන්නේ PD සමානයි ND යට NS. ND කියන්නේ D කුලකයේ අවයව ගණන 4යි. NS කියන්නේ නියඳි අවකාශයේ අවයව ගණන 6යි. එහෙනම් D කියන්නේ මතක විදියට 5ට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. එහෙනම් 5ට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 6න් 4යි. 6න් 4යි. අවසාන සිද්ධිය E සිද්ධිය. E සිද්ධියේ සම්භාවිතාව කියන්නේ PE. PE කියන්නේ දරුවනේ NE බෙදීම NS. NE කියන්නේ E කුලකයේ අවයව ගණන
අපි දැක්ක බිඳුවයි. මොකද ඔක අභිශූන්‍ය කුලකයක්. එහෙනම් උඩට දාන්න බිඳුව. හරයට දාන්න ns කියන්නේ 6. 6න් බිඳුවයි කියන්නේ පුතේ බිඳුවයි. එහෙනම් සම්භාවිතාව බිඳුවක් ආවා. සම්භාවිතාව බිඳුවයි කියනකොට දරුවෝ දන්නෝ නිසක වශයෙන්ම සිදු නොවන එක. නොවන එක. නිසක වශයෙන්ම සිදු නොවන එකක් තමයි ධාතු ගැටේ උඩ දැම්මන් කවදාවත් 10 ගුණාකාරයක් එන්න බෑ. දැන් තේරුණාද ගාන්න බිඳුව ආපු හැටි? තේරුණාද වැඩි? ඔව් හරි. පුතේ අද දවසෙන් අපි වැඩ ටික අවසන් කරනවා. එතකොට අනුපූරක සිද්ධිය කියන එක ලබන සතියේ කියපු ගමන් මේකේ වැඩ ටික ඉවර වෙනවා. එතකොට මම අපේ දරුවන්ට හරි නේද? හෙට උදේ පන්තිය තියෙනවා. හෙට උදේ පන්තියට සම්බන්ධ වෙන්න 5:30ට. ඔබ කැමති නම් ඔබට මේ දවස්වල විවේකයේ තියෙනවා නම් ඇති වෙන කාලයේ තියෙනවා නම් අපි 5:30ට මේක පටන් ගන්න ඕනේ නෑ. ශරීර සෞඛ්‍යයට හොඳ මේ දවස්වල සෙම ගතිය හරිය මේ එන්න පුළුවන්. ඕනනම් පොඩ්ඩක් පස්සට දාන්න පුළුවන්. 6ට 6:00ම පටන් ගන්න පුළුවන්. ඔබ ආස කොහොමද? අනිසේ පහමාරට හොඳයිද? හොඳයි. හොඳයි. හරි. එහෙනම් පුතේ අයිබෝවන්. හෙටත් 5:30. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. කවුද අපේ මේ මිෂනේ දුව? මිෂනේ නෙවෙයි තිෂනේ නේ.